සම්පත් ප්‍රාර්ථනා කරනවා. වහ වහා ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අදට නියමිත දේශනේ අපි මේ ආකාරයෙන් පටන් ගන්න බලමු. මුලින්ම අපි ගාථා සජ්ජායනා කරමු. නමෝ තස්ස භාගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භාගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භාගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්ත මණි ගම්බීර මනන්ත නාය මණ්ඩිතං පට්ඨාන සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා යස දේනානිකමින්සු සුභජප්පන්න රංසියා නීල පීතා රතසේතා මංජට්ටාච ප්‍රහස්සරා තන් ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසා දරං සාදු සාදු සාදු. තෙරුවන් සරණින් ආදරණීය නිර්දේශනීය අපි පටන් ගනිමු. කතාවත්තු ප්‍රකරණයේ දෙවෙනි පොත. නෝනලා මහත්තයා තෙරුවන් සරණින් බදාදා පන්තිය 9ට ඉරිදා පන්තිය 8:00ට හේතුව ඉරිදා සප්ත ප්‍රකරණය කරන නිසා පැය භාගයක් අපි වැඩි කළා. මේ සප්ත ප්‍රකරණය ඉරිදට දැම්මේ හේතුව රාජකාරී වලට යන කට්ටියට පහසුවක් වීම පිණිස. ඒ නිසා ඉරිදා 8:00 බදාදා 9. හොඳයි. අද කතාවත්තු ප්‍රකරණයේ දෙවෙනි කොටසේ දෙවෙනි භාගයේ පළවෙනි කතාව බල කතා සම්පූර්ණම විස්තර කරන්නේ නැහැ. මාතෘකා පාඨය වගේ විස්තර කරගෙන කෙටි විස්තරයක් කරලා ඊළඟ කතාවල් උත්සාහ කරනවා පොත් දෙකම කරලා ඉවර කරන්න. ඒ නිසා කරුණාවෙන් බල කතා කිව්වන් පස්සේ අනුරුද්ධ සංයුත්තේ මේක සම්බන්ධ විස්තරයකුත් තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ බල සම්බන්ධයෙන් විභාගයක් තියෙනවා. ඊට පස්සේ සංයුත්තේ නිකායේ තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ බුදුහාමුදුරන්ගේ දස බල ඥාන සම්බන්ධයෙන් විස්තරයක් තියෙනවා. එතකොට පැහැදිලි කරගන්න ඒ දස බල ඥාන අපි ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න බලමු. දස බල ඥාන කියන්නේ තාන කෞශල්‍ය ඥාන, විපාක ඥානය, සබ්බත් ගාමිනී පටිපදා ඥානය, අනේක ධාතු, නානා ධාතු ඥානය, නානා විමුක්ඛ ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන, ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපatti ඥාන, උබ්බේ නිවාන් සානුස්මෘති ඥානය, දිබ්බ චක්කු අභිඥානය, ආශ්‍රවක්ෂය ඥානය. මේ කරුණු 10 මේ මාතෘකා පාඨයට අදාළයි. බල බුදුහාමුදුරගේ ඥාන බල. මෙතෙන්දි මේ මාතෘකාවේ විස්තර කරන ඉමේ සංච 50 ආවුසෝ චතුට්ඨං සතිපට්ඨානං භාවිත බහුලීකත තානංච තානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතා පජානාමි යනාදී සූත්‍ර ප්‍රදේශයේ නුනුවණින්ගෙන තථාගත බල ශ්‍රාවක සාධාරණයයි ලබ්ධිගත් වාදී කෙනෙක් ඇත. එතකොට මෙතෙන්දී තාන අට්ඨාන කියන එක තේරුම් කරගන්න. තාන කියන්නේ ප්‍රත්‍ය හේතුව. ප්‍රත්‍ය අට්ඨාන කියන්නේ අට්ඨාන කියන්නේ තානතෝ තානංච තානතෝ අට්ඨාන. අට්ඨාන කියන්නේ හේතු නොවන්නා වූ, ප්‍රත්‍ය නොවන්නා වූ, හේතු වන්නා වූ ප්‍රත්‍ය, එහෙම නැත්නම් හේතු නොවන්නා වූ කියන වචන දෙක පැහැදිලි කරගන්න මෙතන විස්තර කරලා තියෙන ආකාරයට
තාන කෞශල්‍ය එක ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරන්ට තියෙන විශේෂිත ඥාන 10න් එකක් කරුණු වන එක කරුණු නොවන එක. දැන් මෙතන අට්ඨාන කියනකොට කරුණු නොවන්නා වූ දැන් ඇත්ත වශයෙන්ම සෝවාන් වුණාන් පස්සේ සෝවාන් වුණ පුද්ගලයා කරුණු හයක් කරන්නේ නැහැ. දිවෝපියෝ ශ්‍රාවක ආදීන්ට බුදුහාමුදුරන්ට ආදී අයට හිරිහැර කිරීම ආදී කරන්නේ නැහැ. ඒවා අට්ඨානයි. ඒව සිදු වෙන්නේ නැහැ. අට්ඨාන කරුණු. ඒව කොහොමවත් වෙන්නේ නැහැ කියලා විස්තර කරනවා. එතකොට සක්‍ර දෙවියෝ වෙන්නේ ස්ත්‍රී පක්ෂයේ කෙනෙක්, සක්‍ර දෙවියෝ වෙන්නේ නැහැ, බුදු කෙනෙක් වෙන්නේ නැහැ. ඒවා අට්ඨානයි. ඒ විදිහට අට්ඨාන කියනක තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට මේ ඥාන 10 තාන මෙතන කියනවා තථාගත බල ශ්‍රාවක සාධාරණයයි. මෙතෙන්ට මේ ඥාන 10 ශ්‍රාවකයන්ට සාධාරණයි කියලා විස්තර කරන කතාවක් තියෙනවා. එතකොට පැහැදිලි වෙන්න ඕන අපි එකින් එක ගන්න මම උත්සාහ කරන්නේ නැහැ. එකින් එක ගන්න මම අත වශයෙන්ම ඔය කට්ටිය සියල්ලම දන්නවා මේ ඥාන 10 තේරුම්. එතකොට බුදුහාමුදුරන්ට විශේෂිතයි. දැන් උදාහරණ හිතන්න. పూర్වේ නිවාසානුස්මෘති කිව්වත් ශ්‍රාවකයන්ටත් තියෙනවා. ශ්‍රාවකයන්ටත් තියෙනවා. නමුත් එක්තරා සීමාවක්. ශ්‍රාවකයන්ට තියෙන ප්‍රමාණය අපේ මහත් වෙලා නෝනලා දාන්නවා. పూర్වේ නිවාසානුස්මෘති කාලදේවල වගේ එකට කල්ප 40ක්, ප්‍රකෘති ශ්‍රාවකෙකුට කල්ප 100ක්, මහා ශ්‍රාවකෙකුට කල්ප ලක්ෂයක්, අග්‍ර ශ්‍රාවකෙකුට අසඤ්ඤ කල්ප ලක්ෂයක්, පසේ බුදුන්ට අසඤ්ඤ කල්ප ලක්ෂ 2ක්, බුදුහාමුදුරන්ට අනන්ත. නමුත් පැහැදිලි වෙන්න ඕන මේ දසබල ඥානවල උනත් එක්තරා මට්ටම් එක්තරා ප්‍රමාණයක සීමා තියෙනවා කියලා. එතකොට සියල්ල දත්ත ඥානය, ආශ්‍රවක්ෂේ ඥානය ඇතුලේ තියෙන සියල්ල දැනීම බුදුහාමුදුරන්ට සාධාරණයි. අනිත් ශ්‍රාවකයන්ට සාධාරණ නැහැ. ඒ විදිහේ කරුණු 10ක්ම මේක ක්‍රමානුකූලව සබ්බත් ගාමිනී පටිපද බුදුහාමුදුරන්ට තියෙන අසීමිතයි. අසීමිතයි. සබ්බත් ගාමිනී පටිපදාවත් අර ගෝධික වගේ අයගේ භව ගමන ගැන විස්තර කරන්න පුළුවන් වෙනත් කෙනෙක් නැහැ. එතකොට තුල්ලපන්තක වගේ කතාවකදී ඒ තමන්ගේ සහෝදර රහතන් වහන්සේට තිබුණු දැනීම බුදුහාමුදුරන්ට තිබුණු දැනීම විශේෂිතයි. එතකොට ඒක නිසා මේ කරුණු 10 ගැන ප්‍රශ්නයක් කරනවා. මෙතෙන්දි කියන්නේ මේ අනිත් ශ්‍රාවකයන්ට සාධාරණ. මෙතන උදාහරණයක් තානේ යථාභූත ඥාන බලං තථාගත බලං අරියන්ති. ආර්ය බලය වේදෝ. ඔව් කියනවා. එතකොට විස්තර කරන්න කරුණා කළා. එතකොට තථාගත බල ශ්‍රාවක සාධාරණ වේද. තථාගත බලය ශ්‍රාවක සාධාරණ වේද. එසේය. තථාගත බල ශ්‍රාවක බල වේද, ශ්‍රාවක බල තථාගත බල වේද. එතකොට කියනවා එසේ නොසිය යුතුයි. මොකද බුදුහාමුදුරන්ගේ ඥානියත් එක්ක එක ගැලපෙන්නේ නැති නිසා. එතකොට ඒ කාරණේට විචාර කරගන්න ඕන. විශේෂයෙන්ම සත් අසාධාරණ ඥාන කියලත් බුදුහාමුදුරන්ට තවත් කොටසක් තියෙනවා. අසාධාරණ ඥාන කියලා කියන්නේ තවත් කෙනෙකුට ඒක නෑ. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය, ආසයානුශේ ඥානය, යමක පරිහාර ඥානය, මහා කරුණ සමාපත්තියේ ඥාන, සබ්බඤුච ඥානය, අනාවරණ ඥාන කියන ඒ 6 බුදුහාමුදුරන්ට විතරයි සාධාරණ. අනිත් කෙනෙකුට අසාධාරණ ඥාන වශයෙන් විග්‍රහ කෙරෙනවා. ඒකත් කරුණාවෙන් පැහැදිලි කරගන්න ඕන. මේ කියපු දේවල් මේ මාතෘකා පාඨය විස්තර කරන්න ආවොත් අනිවාර්යයෙන්ම දසබල ඥාන කියන්න වෙනවා. දසබල ඥාන කියන්නම වෙනවා. ඒක එකක්. අනිත් එක දසබල ඥානවල
උදාහරණයක් දෙකක් දීලා බුදුහාමුදුරන්ට තියෙන දැනීම ශ්‍රාවකයන්ට තියෙන දැනීමේ තියෙන මට්ටම් එකක් දෙකක් විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක පැහැදිලි කරගන්නම ඕන. ඒක තමයි මෙතෙන්දී මේ මාතෘකා පාඩේ තියෙන විශේෂිතම ලක්ෂණය. සර් කියන්න තෙරුවන් සරණයි සර්. පූර්ව නිවානස්පති ඥානය ශ්‍රාවකයන්ට කොච්චර කාලෙදි කියලා ඒ ටික කියන සර් ඒ ටිකයි පසේ බුදුරට අසංඛ්‍ය කල්පලක්ෂ 2යි නෝනා මේ කාලදේවල වගේ තපස්සුන්ට කාලදේවල වගේ පොතේ තියෙන කාලදේවල වගේ තපස් අයට කල්ප 40ක් ප්‍රකෘති ශ්‍රාවකයන්ට කල්ප 100ක්. ඒ කියන්නේ සාමාන්‍ය රහත් කෙනෙකුට කල්ප 100ක් බලන්න පුළුවන්. මහා ශ්‍රාවකයෙකුට කල්ප ලක්ෂයක් බලන්න පුළුවන්. මහා ශ්‍රාවකයෙකුට කල්ප ලක්ෂයක්. කාලදේවලට 40යි, ප්‍රකෘති ශ්‍රාවකයට 100යි, මහා ශ්‍රාවකයට කල්ප ලක්ෂයයි, අග්‍ර ශ්‍රාවකයට අපේ සරියුත් මුගලන් අසඤ්ඤ කල්ප ලක්ෂ 1ක්. ඒක හේතුව නෝන මේක මෙහෙම සීමා වෙන්නේ මේ මොනවද පෙරුම් පුරණ රහත් වීමට අග්‍ර ශ්‍රාවක වෙන මහා ශ්‍රාවක වීමට පෙරුම් පුරණ කාල සීමාවයි මේකේ තේරුම. එතකොට පසේ බුදුන්ට අසඤ්ඤ කල්ප ලක්ෂ 2ක්. පසේ බුදුවරුගේ පෙරුම් පුරණ කාලය අසඤ්ඤ කල්ප ලක්ෂ 2ක්. සම්මා සම්බුදු කෙනෙකුට අනන්ත ප්‍රමාණයක් ආපසු බලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේක මේ පෙරුම් පුරණ කාල සීමාව පාදක කරගෙනයි මේ සටහන තියෙන්නේ. ඒක නිසා කරුණා කරලා ඒක වෙනම පැහැදිලි කරගන්න අවශ්‍යයි. හරි දරුවන් සරණේ ඊළඟට බලන්න කරුණා කරලා විශේෂිත නෝනලා කොටසක් වශයෙන් විස්තර කරන්න ඕන තැනක් තියෙනවා නම් කරුණා කරලා කියන්න. ඊළඟට මේකේ තවත් වැදගත්ම ස්ථානයක් කියන්න වෙලා මට පැහැදිලි කරන්න ඕන මේකේ මේකෙන් එහාට යන්න ඉස්සලා බලන්න කරුණා කරලා 7 වෙනි ඡේදය 7 බලන්න 8 වෙනි ඡේදයේ ඉඳලා 8 වෙනි ඡේදයේ ඉඳලා පරවාදීන් තමයි මේ ප්‍රශ්න අහන්නේ. බලන්න 8 9 10 11 12 බලන්න කරුණාවෙන් පරවාදීනුයි ප්‍රශ්න අහන්නේ. පරවාදීන් තමයි ඒකේ ප්‍රශ්න අහන්නේ. දැන් බලන්න 9 වෙනි ඡේදයේ මේ අහන ප්‍රශ්නේ 9 ශ්‍රාවකතමේ අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন කර්ම සමාදානයේ ස්ථාන ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් විපාක දන්නේ වේදාන. එතකොට ශ්‍රාවකතමේ එසේ ඉතින් ශ්‍රාවකතමේ අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন සමාදානකේ සමාදාන ස්ථාන විසින් හේතු විසින් විපාක දන්නේ නම් භවත ඒකරුණින් අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন කර්ම සමාදානයේ ස්ථාන විසින් හේතු විසින් විපාක විසින් යථා භූත ඥාමූ තථාගත බලය ශ්‍රාවක සාධාරණ වෙයි යනු කියනුමය. බලන්න මේ විස්තර කරන ආකාරය පරවාදීන් ප්‍රශ්න අහනවා. පරවාදීන් ඒකේ උත්තරේ අවසන් කරනවා. පැහැදිලි කරගන්න කරුණා කරලා ඒ කීපයක් මම මේ විස්තර කරේ. විස්තර කරපු ආකාරය ඒක ඊළඟට 10 වෙනි ඡේදයේත් ඒ වගේම ඊට පස්සේ 11 වෙනි ඡේදයේත් ඒ වගේම 12 වෙනි ඡේදයත් පරවාදීන් අහනවා. විස්තර කරන ආකාරය කරුණා කළා මේ වායේ තියෙන වෙනස්කම් 13 වෙනි ඡේදය බලන්න කරුණා කළා 13 වෙනි ඡේදයේ විස්තර කරන්නේ පරවාදීන්මයි 13 වෙනි ඡේදයේ 14 වෙනි ඡේදයේ විස්තර කරන්නේ පරවාදීන්මයි. පරවාදීන් තාවකතමේ අතීත නම ස්මරණ දන්නේ වේද එසේ ඉදින් ශ්‍රාවකත වේ පූර්වයේ නිවාසාරස්මර දන්නේ වේ නම් එතකොට බවත කරුණෙන් අතීත ජනමන පිළිබඳ යථාභූත ඥාමුන් තථාගත බලය ශ්‍රාවක සාධාරණයි කිය යුතුය. බලන්න එතකොට මෙතන මේකේ ගැටලුවක් තියෙනවා. ඊට පස්සේ පරවාදී 15 වෙනි ඡේදය බලන්න. පරවාදී ප්‍රශ්නේ පරවාදීන් ඒ කරුණු කීපයක් මතු කරලා තියෙනවා. 16 වෙනි ඡේදයත්
ඒ හා සමානම විස්තර කරනවා. එතකොට 17 18 19 20 ඒ සේරම ඊට පස්සේ 20 21 21 පරවාදීන් 22 පරවාදීන් 23 පරවාදීන් 24ත් පරවාදීන් බලන්න කරුණා කරලා ඒ බොහෝ දේවල් වලට බොහෝ ස්ථානවලදී සකවාදීන් එසේ නොකිය යුතුයි. දැන් මේ අවසාන 24 වෙනි ඡේදයේ තියෙන ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය සම්බන්ධයෙන් ශ්‍රාවක සාධාරණ තථාබල ශ්‍රාවක සාධාරණ වේද ඇහුවම න හේවං වත්තබ්බෝ ඒ වගේ ඉන්ද්‍රිය පරෝතා පිළියමද යථා භූත නම් වූ තථාගත බලයේ ශ්‍රාවක අසාධාරණ වේද එසේ නොකිය යුතුයි. බලන්න ශ්‍රාවක අසාධාරණයි කියන එකත් එසේ නොකිය යුතුයි. ශ්‍රාවක සාධාරණ වේද කියන ඒ කියන්නේ එක්තරා ප්‍රමාණයක් අතර තියෙන 23 වෙනි ඡේදයේ එක්තරා ප්‍රමාණයක්. සියල්ල සාධාරණ නැහැ. මෙතන සියල්ල සාධාරණයි. ඉතින් ඒ නිසා ඒ තේරුම් කෙරෙහි චුට්ටක් කල්පනාවට ගන්න ඕන හැම එකනම පැහැදිලි කරගන්න මේ ඡේද එකින් එක කියවන්න දැන් අමාරුවක් නැහැ. තෙරුවන් සරණයි සර්. දැන් මේ ඥාන 10න් දසබල ඥානයෙන් ශ්‍රාවක අසාධාරණයි කියන්න බෑනේ. ශ්‍රාවකයා කියන තියෙන නමුත් බුදුහන්සේ තරම් එක ඥානය නේද ශ්‍රාවක අසාධාරණයි කියන්න පුළුවන්. ඔව් මෙහෙමයි නෝනා. ඒකේ ශ්‍රාවක අසාධාරණ මේ ඥාන තියෙනවා. මේ බුදුහාමුදුරුවන්ට විතරක් සාධාරණ ඥාන තියෙනවා. ආශ්‍රවක්ෂේ ඥානේ සියල්ල දන්නා වූ ඥානය අනිත් අයට තියෙනවද නැහැනේව. ඊට පස්සේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානය ශ්‍රාවකයන්ට තියෙනවනේම. නමුත් බුදුහාමුදුරුවන්ගේ තරමටම නැහැනේව. ධාන විමෝක්ෂ සමාපත්තියේ ඥානය බුදුහාමුදුරන්ට විතරමයිනේ. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය බුදුහාමුදුරන්ට විතරමයිනේ. එහෙම ඥාන තියෙනවා. එතකොට ඒ ඥාන පැහැදිලි කරගන්න ඕන තානාඨාන කෞශල්‍ය ඥානය, විපාක ඥානය. ඒ කියන්නේ හේතු අහේතුව වශයෙන් විදිර කරන්නා වූ දේවල් බුදුහාමුදුරන්ට තියෙනවා. සබ්බත් ගාමිනී පටිපදා ඥානය බුදුහාමුදුරන් අසීමිතයි. අනිකුත් කෙනෙකුට රහතන් වහන්සේලාට එක්තරා ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ කියපු ආකාරය මේ කියන ආකාරය දසබල ඥාන කෙරෙහි ඔය කට්ටිය දසබල ඥානවල తত্ত্বය මේ කරුණු 10 තානාඨාන කෞශල්‍ය ඥාන, විපාක ඥානය, සබ්බත් ගාමිනී පටිපදා ඥානය, අනේක ධාතු නානා ධාතු නානාදි මුක්ත දැන් පැහැදිලි කරගන්න දසබල ඥාන කියන තැන විස්තර කරනෝනේ බුදුහාමුදුරුවෝ මේ ඒ දසබල ඥාන විස්තර කරන තැන බුදුහාමුදුරුවෝ කියනෝනේ වෙන කෙනෙක් කවුරුවක්වත් නැහැ සිංහනාද කරනවා කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට ඒකේ උපරිම තත්වයම තියෙනවා. ශ්‍රාවකයන්ටත් එක්තරා මට්ටමක් වශයෙන් තියෙනවා. නමුත් සියලුම දේවල් ෂඩ් අසාධාරණ ඥාන. ෂඩ් අසාධාරණ ඥාන නම් බුදුහාමුදුරන්ට විතරමයි වෙනත් කෙනෙකුට නැහැ කියලා විස්තර කරනවා. ඒක නිසා ඒකේ ගැටලුව කල්පනාවට ගන්න ඕන. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය වෙන කෙනෙකුට නැහැ. ආශය අනුශේ ඥානය වෙනත් කෙනෙකුට නැහැ. යමකට පරිහාරයේ ඥානය කියන්නේ බුදුහාමුදුරුවන්ට අර වෙනත් කෙනෙකුට යමා මහ පෙළහර පාන්න පුළුවන්ද? කෙනෙකුට බෑ. මහා කරුණා සමාපත්තියේ ඥානය වෙනත් කෙනෙකුට නැහැ. සබ්බත්තුච්ච ඥානය වෙනත් කෙනෙකුට නැහැ. අනාවරණ ඥානයත් වෙනත් කෙනෙකුට නැහැ. අසාධාරණ කියන එකේ තේරුම ඒකයි නෝන. අසාධාරණයි. දැන් ඕක වෙනස් විනය පිටකේ විග්‍රහ කරනකොට අසාධාරණ කියන වචනේ විග්‍රහ කරනවා. දැන් භික්ෂුන්ට තියෙන යම් යම් විනය කරුණු භික්ෂුණීන්ට අසාධාරණයි. භික්ෂුණීන්ට තියෙන වෙන කරුණු භික්ෂුන්ට අසාධාරණ විදියට ඒ විනය
වෙන් කරන ක්‍රමයක් තියෙනවා. ඒ වගේ මේකත් අසාධාරණ කියලා කියන වචනේ තේරුම බුදුහාමුදුරන්ට පමණයි. ෂට් අසාධාරණ කිව්වම බුදුහාමුදුරන්ට පමණයි. එහෙනම් පැහැදිලි කරගන්න බල කතා තුන්වන පිටෙන් විස්තර කරගත්ත ආකාරය මේ දැන් මේ ඡේද හැම එකක්ම නෝනලාට කියන්න පුළුවන් කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මේ තේරුම් කරගන්න බැරි කමක් නැහැ. මේ සේරම ඇතුලේ තියෙන ඡේද පැහැදිලිව හොඳට කල්පනාවෙන් කියවන්න පුළුවන්. ඒක නිසා දැන් අපි කරුණාවෙන් දෙවෙනි ඡේදයට එහෙම නැත්නම් දෙවෙනි මේ කතාවට අපි යන්න බලමු. සමාවෙන්න සර් මම සේනායක සමාවෙන්න සර් විභංග ප්‍රකරණේ සඳහන් වෙනවනේ සත්‍යත්‍ය ඥාන කියලා. ඒක මෙතෙට අදාළ වෙන්නේ නැද්ද සර්? මට තේරුන්නේ නැහැ. විභංග ප්‍රකරණේ සත්‍යත්‍ය ඥාන කියලා විග්‍රහ වෙනවා කොටස. ඒ හරි ඒකේ මේ 10 තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා. මේ 10ත් අන්තර්ගතයි ඒතර නේද? තෙසත්ත ඥාන කියලා කොටසක් තියෙනවා. සත්‍යත්‍ය ඥාන කියලා තියෙනවා. විභංගයේ තියෙනවා. ඒක හරි. නමුත් මේ 10 මේවා බල විදියට විස්තර කරනවා. මේවා බල විදියට විස්තර කරනවා බුදුහාඳුරෝ ඒක තියෙනවා. ඒ මේ 10ත් ඒක ඇතුලේ තියෙනවා. ඒ සත්‍යත්‍ය ඥානවලත් තෙසත්‍ය ඥානවලත් විභංග ප්‍රකරණේ විස්තර කරන තැන මේකත් තියෙනවා. අඩුපාඩුවක් නැහැ. ඒකවල මාතෘකා පාඩේ විස්තර කරුවට අපි ඒ ගැන සඳහන් කරන්න කමක් නැති සර්. කමක් නැහැ. තෙසත්‍ය ඥානවලත් මේම බල 10 මේ විග්‍රහ කරන අතර ඕකේ. තෙසත්‍ය ඥානවලත් මෙම බල 10 විග්‍රහ කරේ. හරි. ඒකට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක හොඳයි. සර් තවත් පොඩි ප්‍රශ්නයක් සර් මේ බල කතාවල සර් දිගින් දිගටම ඇයි මේ පරවාදීන්ට ප්‍රශ්න කරන්න ඉඩ දීලා තියෙන්නේ සර්? මෙහෙමයි. අත් වශයෙන්ම එදා බුදුහාමුදුර දැන් මේ මිනිස් මේ කට්ටිය මේව කොහෙන්ද මේ මාතෘකා ඒ කියන්නේ මේ වාද කතා ගත්තේ ත්‍රිපිටකයෙන්ම නෙව. මේ වාද කතා හදාගෙන තියෙන්නේ ත්‍රිපිටකයෙන්මයි. ත්‍රිපිටකයේ තිබුණු නොයෙක් දේශනාවල් අරගෙන ඒ කට්ටිය නිස්පාදනය කරා. හේතුව බෝධිසත්වයෝ මීට වඩා උසස් මහායානයේ බෝධිසත්වයෝ මහායානයේ බුදුහාමුදුරුවෝ අත වශයෙන් මහායානයේ බෝධිසත්වයෝ තරම් බුදුහාමුදුරුවෝ ගැන විස්තර කරනවා අඩුයි. බෝධිසත්වයෝ තමයි ඉතා ඉහළ. ඒ தත්ත්වය අනිත් එක මහායානයේ ශ්‍රාවකයන්ට විශේෂිත තැනක් දුන්නේ නැහැ. ඒකත් එක හේතුවක්. ඒ නිසා මේවා අරගත්තේ ත්‍රිපිටකයෙන්මයි. ත්‍රිපිටකයේ නොයෙක් අනිත් එක තවත් ප්‍රශ්නයක් නාගාර්ජුනල වගේ වසුමිත්‍රල අසංකල වගේ කට්ටිය ඊටාම දක්ෂ ත්‍රිපිටකය පරිහරණය කරපු අනිත් එක නාලන්දා විශ්වවිද්‍යාලයේ උපාධ්‍යාය වශයෙන් කටයුතු කරපු හාමුදුරුවෝ වගේ කට්ටිය මහායාන බලගතු පිරිස්. මහායාන විශ්වවිද්‍යාලයක් ඒකේ නාලන්දා විශ්වවිද්‍යාලය මහායාන දර්ශනය ඉගෙනීම තරම් දක්ෂ ක්‍රියා කරපු අය නිකන් හාමුදුරුවෝ කියලා හිතන්න එපා. ඒගොල්ලන් මේව ත්‍රිපිටකය ඊටාම ඉහළින්ම පරිහරණය කළා. ඊටාම මනවින් අධ්‍යයනය කරපු කට්ටිය නිසා ඒවා විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන. ඒ මොකද නාලන්දා බෞද්ධ විශ්වවිද්‍යාල වශයෙන් තිබුණු එකයි අනිත් විශ්වවිද්‍යාල 4ම මහායාන විශ්වවිද්‍යාල. ඒකත් තේරුම් ගන්න ඕන. ඒවත් මේවට විශේෂම ආධ්‍යාත්මික වශයෙන් දැනගන්න ඕන. මම වෙලාවක උත්සාහ කරනවා. මම හුඟක් දේවල් දැන් හදලා තිනවා. මේ ඔය කට්ටියට පහුගිය දවස්වල එව්වා. අට කතා එහෙම ලියලා තියෙනවා. ඊට පස්සේ මම මහායාන දර්ශනය ගන්න ඉදිරියට කටයුතු ලියලා තියන්න උත්සාහ කරනවා. ශාසන පරිහානිය සම්බන්ධයෙන් මම සටහනක් ඔය කට්ටියට දෙන්න බලාපොරොත්තු වෙනවා. පටිච්චසමුප්පාදය ගැන සටහනක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හේතුව
ඒ වගේ විවේචනාත්මක ප්‍රශ්න සමහර විට ධාතු කතා මේ කතාවත්තු ප්‍රකරණය ඇසුරින් ඉන්දියානු බුදුදහමේ පරිහානිය ඔබ කෙසේ මැනගන්නේද? එන්නත් ඉන්දියානු බුදුදහමේ පරිහානිය කෙසේ දක්වන්නේද කියලා වගේ ප්‍රශ්නයක් අහුවොත් ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ඉක්මනට ඔය කට්ටියට සටහන් පත් කරන්න බලනවා. හොඳයි. අපි එතකොට ඊළඟට දෙවෙනි තෙරුවන් සරණයි සර්. දැන් මෙතනදී හැමදෙනාම මම මේ 23 වෙනි එක ඔබතුමාගෙන් අහන්නේ දැන් මේ වගේ මේ පරවාදීන්ගේ පරවාදීන් තමයි අර මහත්මයා කිව්වා වගේ පරවාදීන්ට තමයි මේ මුල හැම ප්‍රශ්නයක්ම ගොඩනගන්න අවස්ථාව දීලා තිබ්බේ. එතකොට මේ සකවාදීන්ගේ පටිඥාවෙත් කියනවා ආමන්තා කියලා. එතකොට නැවත පරවාදීන් තමයි මේ දැන් මේ අපි 23 වෙනි එක බැලුවොත් ඉන්ද්‍රිය පරෝපරියන්තං යථා භූතං ඥානං තථාගත බලං ශාවක අසාධාරණන්ති නහේවං වත්තප්ප. එතකොට මේ ඇයි මේ මෙතනදී මේක දෙවණියට අරගෙනස මේ පළවෙනියට මේ දේ දුන්නේ මේ පරවාදීන්ට. දැන් මේ හැම තැනදීම මේ ප්‍රශ්න 24 දිමස මේ දෙක මේක පොදු වෙලා තියෙනවා මුළු මේ බල කතාවලදී. එතකොට ඇයිස ඒක එහෙම දෙවනි තැනට දීලා හිටන් එහෙම වුණේ? දැන් මෙතනදී ආමන්තා කියනවා සකවාදී. නැවත පරවාදීන් ඇහුවෙන් පස්සේ අනුලෝමයේ මෙතන මෙතන පටි මේ සකවාදීන් කියන නහේවන් වත්තබ්බේ කියලා. ඇයි මේක මෙහෙම කියන්න මේ හේතුවක් හේතුවක් තියෙනවද සර්? තෙරුවන් සරණයි. හරි. මෙහෙමයි. අත් වශයෙන්ම මෙතන මහත්මයා බල කතාවේ මුල ප්‍රශ්නය හැම තැනම බල මාත්‍රිකා පාඩේ ප්‍රශ්නය අහන්නේ මුල්ම ප්‍රශ්නය අහන්නේ සකවාදී. හැම කතාවකම මාත්‍රිකා පාඩ බලන්න ප්‍රශ්නේ මුලින්ම අහනවා. දැන් මෙතන බල කතාවේ මුලම ප්‍රශ්නේ අහන්නේ සකවාදී. එහෙම ගිහිල්ලා සකවාදී ප්‍රශ්න 7 ඊට පස්සේ 8 දී පරවාදීන්ගේ ප්‍රශ්න තියෙනෝනේ. පරවාදීන්ටත් අවස්ථාවක් දෙන්න එපාය. පරවාදී ප්‍රශ්න වලට අවස්ථාව දුන්නා. හැබැයි මේ කතන්දර සමාජයේ එදා තිබුණා. මේ කතන්දර මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේට පැහැර හරින්න බෑ. මේ මත ඒ අයගේ ළඟ තිබුණු මත තමයි මේ ගොඩනගලා අරගෙන තියෙන්නේ. මේ ගොඩනගලා තියෙන්නේ මොග්ගලී පුත්තිස්ස මහාමුදුරුවමයි. දැන් මේ 8 වෙනි ඡේදයේ ඉඳලාම 24 වෙනි ඡේදයේ දක්වාම පරවාදී ප්‍රශ්න. ඒ ප්‍රශ්න ඒ වගේම තිබුණා. ඉතින් ඇත්ත වශයෙන්ම මේවා අරගත්තෙම තේරවාදී ශාසනයේ තිබුණු ඒගොල්ලන්ගේ නොයෙක් මත ශ්‍රාවක තෙමේ ධාන විමෝක්ෂ සමාධි සමාපatti සංක්ලේශ විවදාන විවත්තාන දන්නේ 13 වෙනි ප්‍රශ්නේ. ඔව් ඉතින් සකවාදීන්ට දන්නේ නැහැ කියලා කියන්න පුළුවන් නේද? සකවාදීන් දන්නවා. ඉතින් සකවාදීන් කියන්න ඕන එසේය කියලා. මොග්ගලී පුත්තිස්ස හාමුදුරුවෝම කියනවා ඔව් දන්නවා. ඉතින් තපනාව ඉදින් ශ්‍රාවකත වේ ධාන විමෝක්ෂ සමාධි සමාපatti සංක්ලේශ විවදාන විවත්තාන දන්නේ නම් භවතේ කරුණින් ධාන විමෝක්ෂ සමාධි සමාපatti පිළිබඳ සංක්ලේශ විවදාන විවත්තාන යථා භූත ඥාන නම් වූ තථාගත බලයේ ශ්‍රාවක සාධාරණයි කිය යුතුමයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්නේ ඒගොල්ලන්ට සාධාරණ කරන්න ස්ථිර කරන්න ඉඩ දුන්නා. ඒක තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ තිබිච්ච විශේෂිතම අනුയോഗයේ ඒ උන්වහන්සේ පරවාදීන්ටත් එක්තරා ප්‍රමාණයක සමාන අයිතිවාසිකම් අපේ මහත්මයාට මට මේ දැන් තවත් ප්‍රශ්නයක් මතක් වුණා. විනය මහත්මයා ටුට්ටක් බලවනම්
විනය තියෙනව නේද මේ සමතේට එන එක්කෙනා සමතේට එන එක්කෙනාගේ ලක්ෂණ මෙන්න සමතේට එන එක්කෙනා විනය එක්කෙනා සමත හතක් තියෙනව නේද සමත හතේ සමතේට එන එක්කෙනාගේ ලක්ෂණ මේකෙන් පැහැදිලි වෙනවා තවත් කාරණයක් එතකොට එයා අනිත් ප්‍රශ්න ආදී දේවල් යටපත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. තමන්ගේ හිතවත්කම් ආදී දේවල් ඉස්මතු කරන්න බලන්නේ නැහැ. තමන්ට පක්ෂපාතී අපක්ෂපාතී දේවල් ගැන මේව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේ විශේෂිත ගුණ සමුදායක් තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ ඔප්පු වෙන්නේ උන්වහන්සේ පරවාදීන්ට ඊටාම ඉහළින්ම හොඳින් ඒ මත ඉදිරිපත් කරලා තියෙනවා ඉදිරිපත් කරපු ආකාරය පැහැදිලි කරනවා ඒකයි මේ 24 දක්වාම ඉදිරිපත් වෙන්නේ ඒක නිසා ඒකේ කිසි ගැටලුවක් නැහැ ඒවා අනෙකුත් ධර්මයේ තියෙන කරුණු සමාන කරගන්න ඕන මෙතෙන්දි ඒ ආයත අවස්ථාවක් දෙන්නේ නැත්තම් ඒ ආයත ප්‍රශ්න අවස්ථාවක් දෙන්නේ නැත්තම් ඒ ආයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත්තම් මේ වාද ක්‍රමයක් නෙවෙයි මේක සාමාන්‍ය චතුස්කෝටික වාද ලක්ෂණ වල තියෙන දෙයක් ඒක නිසා පැහැදිලි වෙන්න ඕන දැන් මෙතන 24 වෙනි ආසවක්ෂය යථාභූත නම් වූ තථාගත බලය ශාවක සාධාරණ වේද ආසවක්ෂය ඥානෙ යථාභූත නම් වූ ශ්‍රාවකයටත් තියෙනවා ශ්‍රාවකයටත් තියෙනවා ඉතින් ඒක තමයි සකවාදීන් කියන්නේ සකවාදීන් කිව්වා ඔව් තියෙනවා හරි ඉන්ද්‍රිය පරවාදිනුත් ධර්මයමනේ වාද කළේ ඒ ධර්මයේ ඒගොල්ලෝ වැරදි අර්ථකථනයක් කළා නෙමෙයි ඒගොල්ලෝ ධර්මයමයි ඉස්මතු කළේ නේද සර් අන්න හරි ධර්මයෙන් තොර වාදයක් නැහැ පරවාදීනුත් ගන්නෙ ත්‍රිපිටකයෙන්මයි ත්‍රිපිටකයේම කොටස් අරගෙන වැරදි අර්ථකථන කරනවා ත්‍රිපිටකයේ යම් දේවල් අරගෙන වැරදි අර්ථකථනය කරනවා ඒකෙන් තමයි වාදය හදාගන්නේ අපි තේරවාදීන් ත්‍රිපිටකයේම කරුණු අරගෙන ඒවා මතණය කළා ඒවා යටපත් කළා යථාභූත ඥානය එහෙම නැත්නම් යථා ස්වરૂපය ස්ථාවර කරන්නේ ධර්මයෙන්මයි ඒකයි මෙතන අත් වශයෙන්ම මේ පරිච්ඡේදයේ මේ දිගටම මම හිතන්නේ ඡේද 10ක් විතර 10ක් 15ක් විතරම මේ පරවාදී ඒකට වරදක් නැහැ අපි ඒකට උරණ වෙන්න අවශ්‍ය නැහැ ඒ හේතුව ඒ මිනිස්සු අරගෙන තියෙන මේ එක කාරණයක් දිහා බලන්න දීපු උත්තරේ ගැලපෙනවද නැද්ද කියලා බලන්න දැන් එතකොට ස්ථානයේ යම්මු තථාගත බලය ශ්‍රාවක අසාධාරණ වේද යථාභූත ඥාන එතකොට එසේ නොකියුතුයි එතකොට ආසවක්ෂේ ඥානේ යථාභූත නම් වූ තථාගත බල ශ්‍රාවක සාධාරණ වේද එසේ නොකියුතුයි එතකොට පැහැදිලි කරගන්න මේ සකවාදීන් පළවෙනි ප්‍රශ්නට එසේ කියනවා දෙවෙනි ප්‍රශ්නේ විස්තරණය කරලා අහනකොට කියනවා එසේ කියන්න බෑ ඒ කියන්නේ එතකොට පැහැදිලි වෙන්න ඕන අපි මේ தত্ত্বය මේ ප්‍රශ්නත් අනුව අපේ දැනීම දියුණු කරගන්න ඕන මේකෙදි මේක මේ ආකාරයට විස්තර කරන්න අවශ්‍යයි කියලා. එතකොට මේක විස්තර කිරීමේදී සකවාදීන් විතරක් ප්‍රශ්න කරලා පරවාදීන් යටපත් කරන්නම උත්සාහ කළා නැහැ. පරවාදීන්ගේ ප්‍රශ්නත් ඉස්මතු කරලා තියෙනවා ඒගොල්ලන්ටත් සාධාරණ අවස්ථාවක් දීලා තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරාම ඒ ප්‍රශ්නවල යථාභූත ස්වરૂපය සකවාදීන් විස්තර කරන්නේ සකවාදීන් ඉස්තිර කරන්නේ ත්‍රිපිටකයෙන්මයි. ඒ නිසා ඒකේ වරදක් නැහැ. මහත්මයා තෙරුවන් සරණින් මා හිතන්නේ ඒ
කාරණය හොඳටම පැහැදිලි කරගන්න දිගටම මේවා දැන් කරුණා කරලා කියවන්න අවශ්‍යයි. කියවල හොඳටම මහත්මලා නෝනලා තේරුම් ගන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර් තෙරුවන් සරණයි මම පද්මිනී කතා කරන්නේ. නෝනලා සර් තුන්වෙනි කීටෙන් 23 වෙනි චේතියේ පරවාදී අනුയോഗයේ තියෙන ඉන්ද්‍රිය පරවරතා පිළිබඳ යථාභූත නම් වූ කථාගත පරිදි ශ්‍රාවක අසාධාරණ වේද කියලා අපවම එසේ නොකිය යුතුයි කියනවා. 24 වෙනි එකේ අනුയോഗයේදී අහනවා ඒ ප්‍රශ්නේම ශ්‍රාවක සාධාරණ වේද කියලා අහපුවාමත් එසේ නොකිය යුතුයි කියලා කියනවා. එතකොට දෙකේ දිවස ඒක උත්තරේ කියුනේ කියන එක පොඩ්ඩක් මට පැහැදිලි කරලා ගන්න පුළුවන් නේද? ඔව් බලන්න හරි නෝනා 22 තියෙන ඉන්ද්‍රිය පර්වතා පිළිබඳ යථාභූත නම් වූ තථාගත බලය ශ්‍රාවක අසාධාරණ වේද. දැන් තේරුණාද? ශ්‍රාවක අසාධාරණ වේද. ඔව්. කවුද මේ කියන්නේ? මේ පරවාදී පටිඥාවෙන කියන්නේ ඒතර පරවාදී පටිඥා. ඒක එතන නෝනා චුට්ටක් වැරදි නෝනා. සර් මම 23යි 24යි. සිංහල පැත්ත වෙනස් කරගන්න. සකවාදීන් වෙන්න ඕන. සකවාදීන් කියලා වෙනස් කරගන්න. එතන පරවාදීන් කියලා දාලා තියෙනවා. එතකොට පරවාදී නෙවෙයි සකවාදීන් කියන ඔව්. ශ්‍රාවක අසාධාරණ. ඉන්ද්‍රිය පර්වතා ඥානය කියන එකේ තේරුම නෝන ඉන්ද්‍රිය ධර්ම දියුණුද නැද්ද කියන එක කෙනෙකුට කියන්න පුළුවන් බුදුහාඳුරන්ට විතරයි. එහෙම වෙච්ච අවස්ථාවල් ගොඩක් තියෙනෝනේ. අර එක සරියුත් හාමුදුරුවන්ටත් මේ දීලා මේ කර්මස්ථාන දීලා නිවන් දකින්නේ නැද්ද? බුදුහාඳුර ළඟට අරන් ගියා බුදුහාඳුර මේ කරන්නේ. එතකොට තාගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙච්ච බව කෙලවරක් දක්වා දකින්න පුළුවන් බුදුහාඳුරට. එතකොට ශ්‍රාවක අසාධාරණ වේද? ඔව් ශ්‍රාවක ආසවක්ෂය යථාභූත නම් වූ තථාගත බලය ශ්‍රාවක අසාධාරණ වේද. එසේ නොකිය යුතුයි. ආසවක්ෂය ඥානයේ යථාභූත නම් වූ තථාගත එතකොට ශ්‍රාවකයට යම් කිසි ප්‍රමාණයක් තියෙනවනේ නෝන ඒක. නෑ සර් මම ඇහුවේ සර් 23 24 එක සර් ඇහුවේ 23 පරමාදිය. ස්ථානයේ යථාභූත නම් වූ තථාගත බලය ශ්‍රාවක අසාධාරණවද? ස්ථානයේ යථාභූත නම් වූ 23 තානේ යථාභූත ඥානයේ ශ්‍රාවක අසාධාරණ. එතකොට ශ්‍රාවක අසාධාරණ ඉන්ද්‍රිය පරවපරයත් ඥානි තමයි සර් ප්‍රශ්නේ තියෙන්නේ මේ පරවාදී අනුയോഗයේදී එකතැනකදී අසාධාරණ කියලා අපම එසේ නොකිය යුතුයි කියලා ගලා 23 වෙනි ඡේදයේදී 23 වෙනි ඡේදයේ තියෙන්නේ නෝනා තානේ යථාභූත ඥාන. තානේ කියන්නේ හේතු සහ අහේතු වශයෙන්. එතකොට ඒක විශේෂයි නෝනා. යථාභූත තථාගත බල ශ්‍රාවක අසාධාරණන්ති. ශ්‍රාවක අසාධාරණයි. එතකොට අසාධාරණ ඥානයක් වශයෙන් විස්තර කරන්නේ තානේ කෞශල්‍ය ඥානය. එහෙනම් ඔව් සකවාදීන් කියනවා ඔව්ව කියලා කියනවා. සකවාදීන් ඔව්ව කියනවා පරවාදී යන ඉන්ද්‍රිය පර්වත. එතකොට ඉන්ද්‍රිය පර්වතයේ අතාභූත නම් වූ තථාගත බලයේ ශ්‍රාවක අසාධාරණයි. එසේ නොකිය යුතුයි. එතකොට මෙතෙන්දී බලන්න සකවාදී පටිඥාව එසේ නොකිය යුතුයි කියන්නේ ඉන්ද්‍රිය. එතකොට බුදුහාමුදුරුවන්ගේ දැනීම පහත් යම්ම කිසි දැනීමක් ශ්‍රාවකයටත් තියෙනවා. ශ්‍රාවකයටත් දැනීමක් තියෙනවා. රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලාට මහා ශ්‍රාවකයන්ට ඒ මට්ටමට අනුව දැනීමක් තියෙනවා. ඒක නිසා තමයි එසේ නොකිය යුතුයි. පරවාදී නැවතත් ආශ්‍රවක්ෂය ඥානයේ යථාභූත නම් වූ තථාගත බලය ශ්‍රාවක සාධාරණ වේද. ශ්‍රාවක සාධාරණ වේද. එතකොට රහත් වීම කෙලෙස් නැතිවීම සම්බන්ධයෙන් ශ්‍රාවක සාධාරණයි. ඔව්. ඉන්ද්‍රිය පර්වත ඥාන. ඊළඟ එක සර් පරවාදී අනුയോഗී තියෙන ඊළඟ එක ඔව් ඉන්ද්‍රිය පර්වතා පිළිවෙල යථාභූත නම් වූ තථාගත ශ්‍රාවක සාධාරණ වේද. නෑ නෝනා මෙතන බලන්න ප්‍රශ්න දෙක තියෙන ආකාරය. 23 වෙනි එකේ තියෙන ශ්‍රාවක අසාධාරණ වේද. ඒත් එසේ නොකිය යුතුයි කියනවා. ඉතින් ඒක තියෙන්නේ ශ්‍රාවක සාධාරණ වේද. ශ්‍රාවක අසාධාරණ වේද. ශ්‍රාවක සාධාරණ වේද කියලා වචන දෙකේ තේරුම් දෙක.
ටිකක් එහෙම තමයි. දෙකටම එසේ නොකිය කියලා කියනවා. ආන්න එතකොට අසාධාරණ වේද කියනකොට එසේ නොකියදී කිව්වා සාධාරණ වේද කියනකොට එසේ එසේ නොකියුණු උත්තර දෙකම සමානයි. උත්තර දෙකම එකම උත්තරේ නමුත් ප්‍රශ්න දෙක ආකාර දෙකක්. බල 23 වෙනි ප්‍රශ්නේ අහන්නේ ශ්‍රාවක අසාධාරණ වේද. 23 වෙනි ප්‍රශ්නේ අහන්නේ ශ්‍රාවක සාධාරණ වේද. එහෙනම් ප්‍රශ්න දෙකටම එක ආකාරය දුන්නේ මේ தત્ත්වය තමයි බුදුහාමුදුරන්ගේ ළඟ තියෙන. එහෙනම් පැහැදිලි කරගන්න ඕන කරුණාකරලා මේ ප්‍රශ්න දෙකේ උත්තර දෙක වරදක් නැහැ. උත්තර දෙක හරි. නමුත් ප්‍රශ්නේ අසාධාරණ වේද. අවසාන ප්‍රශ්නේ ශාවක සාධාරණ වේද. අසාධාරණ වේද සාධාරණ වේද කියලා කියන්නේ දෙකක්. හොඳයි. අපි බොහොම පිං. පුරුවන් කරන්නේ අපි ඊට වඩා වේගයෙන් යන්න ඕන වෙලා තියෙනවා. ඊට පස්සේ නෝන අරියන්ති කතා. අරියන්ති කතා ආර්ය. එතකොට ආර්ය ශ්‍රාවක ඥාණයම අයත් නොවේ. හුදෙක් ආශ්‍රවක්ෂේ ඥාණයම ආර්ය නොවේ. ආශ්‍රවක්ෂේ ඥාණය කියලා කියන්නේ අර දස බල ඥාන වලින් අන්තිම ඥාණය. ආශ්‍රවක්ෂේ ඥාණයම ආර්ය නොවේ. වැලිත් කලම කී නව බලයෝද ආර්යයි ලද්දිගත් වාදීහු ඇත. අනෙකුත් ධර්මත් ආර්යයි කියලා ලද්දිගත් වාදීහු ඇත. ඔන්න විස්තර කරන ආකාරය පැහැදිලි කරගන්න. ආර්ය කියන කෙනකොට දැන් මෙතෙන්දි චුට්ටක් කල්පනාවට ගන්න ඕන. අර දස බලන ආයන නැවතත් මෙතෙන්ටත් එක්තරා ප්‍රමාණයකට වෙනවා. එතෙන්දී කල්පනාවට ගන්න ඕන තුන්වන පිහිටෙන් නානාඨාන කෞශල්‍ය ඥාන විපාක සබ්බත ගාමිනී පටිපදා අනේක ධාතු නානා ධාතු නානාදි මුක්ත ඉන්ද්‍රිය පරෝපරියත්ත ධාන විමෝක්ෂ සමාධි සමාපatti පුබ්බේ නිවාසානුස්මෘති දිබ්බ චක්කු රබි ආශ්‍රවක්ෂ ඥාන කියන ඒ ඥාන 10ක් පැහැදිලි කරගන්න ඕන. දැන් මෙතෙන්දී ආර්ය අනාර්යත් චුට්ටක් කල්පනාවෙන් බෙදාතු හදාගන්න ඕන. දැන් අපි විස්තර කරන ආකාරයට ආර්ය කියලා කියනවා. සෝවාන් වාදී දේවල් අයට ආර්ය අනාර්ය. ඉතින් එතකොට විස්තර කරනවා ආර්ය කියනකොට සෝවාන් වගේ කට්ටිය ආර්ය. එහෙම නැත්නම් ලෝකෝත්තර. එහෙම නැත්නම් උසස් විදියට විස්තර කරනවා. එතකොට ආර්ය කාන්ත. ඊට පස්සේ මාර්ග වශයෙන් තියෙන අටම ආර්ය. එතකොට ශුන්්‍යත අපනීත අනිමිත්ත කියන විමෝක්ෂ ඒව ආර්ය. ඒ විදිහට මේවට විස්තර කරන්නේ. එතකොට මාර්ගාංග 8 සාමාන්‍යයෙන් ස්ථාවරව විස්තර කරනකොට අපි ආර්ය කියලා කියනවා. ඒකේ කිසි ගැටුවක් නැහැ. ඒක හැම අවස්ථාවකටම ආර්ය කියන වචනයත් එක්ක ගැලපෙනවා. ආර්ය කියන වචනයත් එක්ක පැහැදිලි වෙනවා. එතකොට විස්තර කරනවා. එතකොට පැහැදිලි කරගන්න අවශ්‍යයි ඒ ආර්ය කියන වචනේ අනාර්ය කියන වචනේ තේරුම අරියන්ති කියන වචනේ තේරුම පැහැදිලි කරගන්නවා. එතකොට ඊළඟට තවත් විශේෂයෙන්ම පැහැදිලි කරගන්න ඕන මේ දස බල ඥාන වලින් නව බලයෝම අනිත් සේරම දැන් මෙතෙන්දී බුදුහාමුදුරුවෝ දැන් තානාඨාන කෞශල්‍ය කර්ම විපාක ਸਰවත්ත ගාමිනී නානා ධාතු ආදී ඒ කියන්නේ පහ ධානාදීන් ඒව නොන විස්තර කරගන්නේ බුදුහාමුදුරුවෝගේ ඥාන තමයි. නමුත් ඒවා කාම ධර්ම වලින් කාමාවචර සිත් වලින් පැහැදිලි කරගන්නේ ඒවා. එතකොට පැහැදිලි වෙන්න ඕන තියෙන දේවල් සියල්ලම ඒකට අපි ගන්නෙ නැහැ. එතකොට තාන කෞශල්‍ය ඥානෙට අභිඥා ආදී දේවල් අයිති නැහැ. එතකොට පැහැදිලි වෙන්න ඕන මේවා එක්තරා ප්‍රමාණයක් ආර්යයි සියලුම දේවල් ආර්ය තත්වයට වෙන්නේ නැහැ. ඒ මොකද
කාමාවචර ධර්ම වලිනුත් මේ ධර්ම තානාටාන කෞශල්‍ය වගේ දේවල් ඒවා බලන්නේ පැහැදිලි කරගන්නේ ඒ ආකාරයෙන් කියලා තේරුම් ගන්න ඕන. එතකොට විශේෂයෙන්ම පැහැදිලි කරගන්න ඕනේ දැන් මෙතන විස්තරයක් තියෙනවා තානාටාන යථාභූත ඥානං තථාගත බලං අරියන්ති. ස්ථානේහි යථාභූත ඥානෝ තථාගත බලය ආර්ය වේද තානාටාන කෞශල්‍ය. ඔව් ආමන්ත. එතකොට මේක මෙතනම තියෙනවා දැන් මාර්ගඵල නිවන. එතකොට ඒක ලෝකෝත්තරයි ආර්යයි. සෝවාන් මග සෝවාන් ඵලය. සකු르දාගාමි මග සකු르දාගාමි ඵලය. අනාගාමි මග අනාගාමි ඵලය. sorry මට වැරදුනා. එතකොට පැහැදිලි කරගන්න කරුණාවෙන් විස්තර කරනවා මේ මාර්ගය ඵලය නිවන සෝවාන් මග සෝවාන් ඵලය සකු르දාගාමි මග සකු르දාගාමි ඵලය අනාගාමි මග අනාගාමි ඵලය රහත් මග රහත් ඵලය සීවට්න සම්‍යක් ප්‍රදාන ඉර්ධිපාද. එතකොට මේ තෙරුවන් සරණයි මේ අර ස්ක්‍රීන් එකේ මේ එකක් ඇඳලා තියෙනවා මේක රෙකෝඩ් එකට යනවා යම් කිසි මහත්මයෙක් මං හිතන ලකුණු කරන්න ඇති ඒක සර්ට පුළුවන් මේක අයින් කරන්න සර් මේක අයින් කරන්න ඕන මෙහෙමයි මට කරන්න බෑ ඒක ස්ක්‍රීන් එක ෂෙයා කරන එක්කෙනාට කරන්න පුළුවන් සර් අර මෝ කියන එකට ගිහිල්ලා disable මේ අර ඉරක් ඇඳලා තිබුණ එක දැන් නම් ඒක ගියා මේ ඉරි අඳින්න එපා ස්ක්‍රීන් එක රෙකෝඩ් එකට යනවා ඒක තමයි කවුරු හරි තමන්ගේ ස්ක්‍රීන් එකේ ඇඳත් මේ ස්ක්‍රීන් එකට එනවා ඒකින්ද ඒකට අඳින්න එපා සර්ට් අර මෝ කියලා තියෙනව නේද මේ එක අයිකොන් එකක් මේ මෝ කියන අයිකොන් එක ටිකක් ක්ලික් ඒක මේ ටච් කරාම සර්ට් එනවා ස්ක්‍රීන් එකේ disable annotations කියලා මට ඒක කරන්න බෑ මම ෂෙයා කරන්න නැති නිසා disable annotations කිව්වහම කාටවත් එහෙම ඉරි අඳින්න බෑ. ඔව් මට ඒක අත්‍යවශ්‍යම තේරුන්නේ නෑනේ. ආයෙත් පස්සේ වෙලාවක අපි බලමු. එහෙනම් අපි මහත්මයෙන්ට කියමු කවුරුත් ස්ක්‍රීන් එකේ අඳින්න එපා. මේ පන්ති ඉවරනවා මම ඔයාලට කෝලයක් දෙන්නම්. right sir. මේකේ සමා වෙන්න සර් මම ඇන්දේක යනවා රෙකෝඩ් එකට ඒක රෙකෝඩ් එකට යනවා හැමතැනම යනවා ඒකින්ද කරුණාවෙන් ඒක අඳින්න එපා හොඳයි සර් තෙරුවන් සරණයි සමා වෙන්න. එතකොට දැන් මෙතෙන්දී දැන් බලන්න මේ සකවාදී මේ ප්‍රශ්නය අහන්නෙම මිශ්‍ර කරනවා. ප්‍රශ්නේ මිශ්‍ර කරා. දැන් මේ මාර්ගඵල නිවන ඕකේ. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක ලෝකෝත්තරයි. සෝවාන් මග සෝවාන් ඵල ඒව හරි. එතකොට එතෙන් දැන් රහත් සීවට්න සම්‍යක් ප්‍රදාන ඉර්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග යන ආර්ය වේද. එතකොට ඒකට කියන්නේ එතකොට ඒවත් එකතු කරේ ඇයි? ඉතින් සම්‍යක් ප්‍රදාන බොජ්ජංග කිව්වන් පස්සේ බොජ්ජංග වල තියෙන ධර්ම සති සම්බොජ්ජංග ආදී මේ පස්සද්දි ඊට පස්සේ ප්‍රීතිය ඒව ලෝකෝත්තර නෙවිනෙම තමන් තේරුම් අපේ මහත් වෙලා නෝනලා තේරුම් ගන්න ඕන තමන් එහෙම අවස්ථාවේදී දැන් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම ටික ලිව්වා නම් මේක ලෝකෝත්තර தત્ත්වයේ දැන් ප්‍රීතිය තියනවද ලෝකෝත්තරේ නැහැ පස්සද්ධිය තියනවද නැහැ එතකොට තමන් තේරුම් ගන්න ඕනේ මේක නැහැ ප්‍රීතිය නැහැ පස්සද්ධිය උපේක්ෂාව තියනවද ඒත් නැහැ නුමුත් බොජ්ජංගයක් නමුත් ඒ ටික එකතු කරලා ඇහුවේ මේක මිශ්‍ර කරලා ප්‍රශ්නෙට උත්තරේ ගත යුතු නිසා. එතකොට මෙහෙම ප්‍රශ්න දැන් අපිට පුළුවන් වෙන්න ඕන. අපිට පුළුවන් මාර්ග ඕකේ, ඵල ඕකේ, නිවන ඕකේ, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, රහත් මඟ, රහත් ඵල ඕකේ. සීවටන. එතකොට සම්‍යක් ප්‍රදාන. එතකොට 이르දිපාද ඉන්ද්‍රිය බල ධර්ම වල මොනවද ලෝකෝත්තර මොනවද ලෝකෝත්තර නොවන්නේ කියලා. එතකොට මේ ප්‍රශ්නේ
සකමාදීන් මෙහෙමම කරලා අහුවම එසේ නොකිය යුතුයි. උත්තරේ දෙනවා. හැබැයි ඒකෙන් තේරුම් ගන්න ඕන මේ පරවාදීනුත් එක්තරා ප්‍රමාණයක මේ සේරම පරිහරණය කරලා තියෙනවා. එතකොට තේරුම් ගන්නම ඕන මේ විස්තර කරන ආකාරයම මෝඩ විදියට නෙවෙයි ප්‍රඥාවන්ත විදියට මේ මිනිසුන්ගේ මනසට හරියන ආකාරයටම මේ ධර්ම මිශ්‍ර කරලා මේ ප්‍රශ්න එතකොට සේනෝකී දුව. එතකොට සකවාදයන් ස්ථානය ස්ථාන යථාභූතේ නම් වූ තථාගත බලය ආර්ය වේද. ඒ කියන හරි. ඒ කාර්යයි. එසේය. ශුන්‍යතාලම්බනේ ආර්ය වේද. එතකොට ශුන්‍යතාලම්බනේ ආර්ය වේද. එසේ නොකිය යුතුයි. එතකොට ආපහු ආනෝ සකවාදයේ ශුන්‍යතාලම්බනේ ආර්ය වේද. ඔව්. තථාගතයන් මෙසේ කෙරේද ශුන්‍යතාවත් මෙනෙහි කෙරේද. ස්ථානයත් මෙනෙහි කරේද ශුන්‍යතාවත් මෙනෙහි කරේද. එතකොට එසේ නොකිය යුතුයි. බලන්න කරුණාවෙන්. එතකොට ශුන්‍යත අපනිහිත අනිමිත්ත කියනකොට ඒවා ලෝකෝත්තර. ඒවා විශේෂයෙන්ම ප්‍රඥාව අනාත්මය ඒව විස්තර කරන ආකාර පැහැදිලි කරගන්න ඕනේ. ඒකත් එකක්. දැන් අනිමිත්ත අපනිහිත ඒව විස්තර කරනවා. එතකොට ඇත්ත වශයෙන්ම අනිමිත්ත විස්තර සත්ව නිමිති. සත්ව නිමිති. එතකොට අපනිහිත සද්ධාව අතිශය සද්ධාව විස්තර කරනවා. එතකොට අපනේ හිතේදී සමාධිය අධික විදියට විස්තර කරනවා. ඒ වායේ බෙදීම් අනිවාර්යයෙන්ම මේ වචනත් විග්‍රහ කිරීමේදී නෝනලා මහත්මයලා පැහැදිලි කරගන්නම ඕන. ඒව නැතුව දැන් අපනිහිතාලම්බනේ ආර්ය වේද අනිමිත්තාලම්බනේ ආර්ය වේද කියලා හොම එසේ නොකිය යුතුයි කියලා කියනවා. එතකොට පැහැදිලි කරගන්න ඕන මේ අනිමිත්තාලම්බනේ කියන්නේ සද්දා ඉන්ද්‍රිය අධික. එතකොට සද්දා කියන එක ලෝකෝත්තරද නැහැ. එතකොට අපනිහිතාලම්බන සමාධිය කියන එක තියෙනවද ලෝකෝත්තර වශයෙන්? එහෙම නැහැ. එතකොට පැහැදිලි කරගන්න එසේ නොකිය යුතු කියලා උත්තරේ දීලා තියෙනවා. ඒ උත්තරත් එක ගැළපීමේදී හුඟක් දැනීම අවශ්‍යයි බාහිර තියෙන වචනවල ආකාරයෙන්. එතකොට ලෝකෝත්තර වෙන දැන් කොච්චර උනත් සතිපට්ඨානය වගේ දේවල් මිශ්‍ර කළා. දැන් ඒ ඉහත ප්‍රශ්නේම තියෙනවා. ඉහත පස්සේම ඉර්ධපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග ආර්ය වේද. එතකොට ආර්ය වෙන්නේ නැහැ. බොජ්ජංග මාර්ගයට අයිති වෙනවා. නමුත් ඒව ලෝකෝත්තර තත්වයේදී ප්‍රීතිය නැහැ, පස්සද්ධිය නැහැ, උපේක්ෂාවාදී දේවල් ස්ථාවර වෙන්නේ නැහැ. එහෙනම් ඒ කොටස් කියවලා තේරුම් ගන්න ඕන හොඳටම පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඊළඟට විකටෝම තියෙන ඒ විස්තර එකින් එක විස්තර කරලා තියෙනවා. ඒ ආර්ය වශයෙන් තියෙන කතාවේ වක්ම තියෙන්නේ ඒ දසබල ඥානවලයි මාර්ගාංග ආදී දේවල් වල තියෙන විශේෂිත ප්‍රශ්න. ඒක නිසා මම හිතන්නේ චුට්ටක් කියවීම අවශ්‍යයි. ඔය කට්ටිය කියවලා හොඳට පුරුදු වෙන්න ඕන. ඒ ප්‍රශ්නවල තියෙන තේරුම් වචනත් ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. සර් තෙරුවන් සරණයි. ඒ ධර්මවල තියෙන මාර්ග අංග ලෝකෝත්තරයි. දැන් ප්‍රීතිය පස්සද්ධි වගේ දේවල් ඒවා ලෝකෝත්තර නෙවෙයි. ඒ විදිහට නේද සර් අපි මේවා කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම දැන් මාර්ග අංග 8 ලෝකෝත්තරයි නෝනා. මාර්ග අංග 8 මාකා සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී මාර්ග අංග 8 ලෝකෝත්තරයි. දැන් මාර්ග අංග 8 ලෝකෝත්තර නිසා නේද නෝනා. සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඒ ආදී දේවල් සේරම ලෝකෝත්තර වශයෙන් නිසා තමයි අපිට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් බොජ්ජංග වශයෙන් තියෙනවා. බොජ්ජංග වශයෙන් තියෙනවා ප්‍රීතිය. ප්‍රීතිය මාර්ගාංගට එහෙම එකක් නෑ නේද නෝනා. විරිය තියෙනවා. පස්සද්ධිය තියෙනවයි නැහැ නේද? පස්සද්ධියක් ඇත්තේ නෑ නේද? නමුත් අපි මුලාරම්භයේදී
ඒව හුරු පුරුදු කරගෙන ඇවිල්ලා ලෝකෝත්තර වෙනකොට ලෝකෝත්තර සිතේ ඒව ඇත්ත එකක් නැහැ. ලෝකෝත්තර සිතේ උපේක්ෂාවක් තියෙනවද? ඒව වේදනාවට අයිති. මොකද ලෝකෝත්තර වෙනවද? වේදනාව තියෙනවනම් අපි ඒ ආකාරයෙන් නොන හැම එකටම වමන ධර්ම ගොනු කරගෙන විස්තර කරගෙන එතකොට ඒක ලෝකෝත්තර වෙනවද නොවනවද කියන එක කල්පනාවට ගන්න. ඒකයි මේකේ තියෙන ක්‍රමය. හරි. එහෙමනම් තුන්වැනි පිටෙන් සර් ඒකේ 21 ටිකක් බලමුද සර් 21 අන්න හරි. විනන්න ඕනලා ඇත්ත වශයෙන්ම යම්ම කිසි කොටසක් Tamanට විස්තර කරන්න ඕන නම් සත්‍යයන්ගේ චුතු උත්පත්තියත් මෙනෙහි කෙරේද අපනීහිතයත් මෙනෙහි කෙරේද සත්තානං චුතු උත්පත්තානං මනසිකරෝති අපනීතන්ත මනසිකරෝති. එතකොට සත්‍යයන්ගේ චුතු උත්පත්ති මෙනෙහි කරනවද කියලා අහනවා. ඕ කියනවා. අපනීහිතත් මෙනෙහි කරේද කියලා අහනවා. එතකොට මෙන්න මෙතන ස්පර්ශයන් දෙදෙනෙකුගේ චිත්තයන් දෙදෙනෙකුගේ දැන් මෙතන ප්‍රශ්නේ මොකද්ද? පරවාදීන් කියන්නේ ඔව් කියනවා. පරවාදීන් කියනවා ඔව්. එතකොට ස්පර්ශයන් දෙදෙනෙකුගේ චිත්තයන් දෙදෙනෙකුගේ සමවාදනට ඇද්ද? එසේ නොකිය යුතුයි. දැන් මෙතෙන්දි ප්‍රශ්නයක් තියෙනෝනේ නෝන. මෙතනම ප්‍රශ්නයක් තියෙනෝනේ. සත්‍යයන්ගේ චුති උත්පත්ති මෙනෙහි කෙරේද කියනකොට ඒක සත්‍යයන්ගේ චුති උත්පත්ති මෙනෙහි කරන්නේ සත්‍යයන්ගේ චුති උත්පත්ති වශයෙන් මෙනෙහි කෙරේද අපනිතයත් මෙනෙහි කෙරේද සත්‍යයන්ගේ චුති උත්පත්ති මෙනෙහි කරන්න පුළුවන්. එතකොට සත්‍යයන්ගේ චුති උත්පත්ති මෙනෙහි කිරීම එතකොට අපනිහිත මෙනෙහි කෙරේද? අපනිහිත කියලා කියන්නේ මොකද්ද? සත්‍යංගේ චුතු උත්පත්තිය කියන්නේ මොකද්ද? අපනිහිත කියන්නේ මොකද්ද? අපනිහිත කියන්නේ දුකය අපනිහිත කියන්නේ නොන විමෝක්ෂයක්. විමෝක්ෂයක්. අපනිහිත විමෝක්ෂය. අපනිහිත කියන්නේ විමෝක්ෂයක්. ඒක ලෝකෝත්තරයි. එතකොට මේ දෙකම මෙනෙහි කරේද කියලා ඔව් කියනවා. මේ දෙකම මෙනෙහි කරේද කියලා ඔව් කියනවා. ඉතින් හරිනේ. ඊට පස්සේ ස්පර්ශයන් දෙදෙනෙකුගේ අන්න එතෙන්දී ප්‍රශ්නේ ඒකම ප්‍රශ්නෙට හරවනවා. ස්පර්ශයන් දෙදෙනෙකුගේ චිත්තයන් දෙදෙනෙකුගේ සමවදන ස්පර්ශයන් දෙකකුත් චිත්තයන් දෙදෙනෙකුත් ස්පර්ශයන් දෙදෙනෙකුත් චිත්තයන් දෙදෙනෙකුත් දැන් එතකොට ස්පර්ශයන් දෙදෙනෙක් කියලා ගත්තේ චුති පාද ඒ දෙකේ ස්පර්ශයන් අන්න හරි නෝනා තුන්වන්නේ පිටයි නෝනට තුන්වන්නේ පිටයි ඊටාම හොඳයි අන්න අර සත්‍යයේ චුති උත්පත්තිය එකක් අපනිහිතිය තවත් එකක් ඊටාම හොඳටම හොඳයි බුදු රත්තරන් නෝනක් ඒ විදිහට ධර්ම එකක් අත්හරින්න එපා හිතට ගන්න දේ හොඳට හිතට ගන්න තුන්වන්නේ පිහිටෙන් වහ වහ ඔය කට්ටියට ධර්මය අවබෝධ කෙරේවි එතකොට පැහැදිලි කරගන්න මෙතන ස්පර්ශයන් දෙන්නේ චිත්තයන් දෙදෙනෙකුගේ ඉතින් බලන්න ඒ දුන්නු උත්තරේමමයි ඒ දුන්නු උත්තරේමම තමයි අනිත් පැත්තට හැරෙන්නේ ඒක නිසා කල්පනාවට ගන්න ඕන මේකේ අති ගැටලුවක් නැහැ හොඳටම හරි හොඳටම කාරි අපි දිනු වෙන්නම ඕන නෝනා ඒක හරියට හරි ඒකයි එතෙන්දි ප්‍රශ්නෙට උත්තරේ ආවා ඒ වගේ කල්පනාවටම ගන්න ඕන අපේ නෝනලා මහත්මයලා හරි ඊළඟට තවත් කතාවකට යන් ඒ මොකද අනිත් පොතත් ඉවර කරන්න ඕන වෙනවා විමුක්ති කතා විමුක්ති පුදුන් රාග ඇති චිත්තයට විමුක්ති ප්‍රයෝජන නම් නැත විමුක්තිය ප්‍රයෝජන නැත මලගත් වස්ත්‍රයෙන් සෝදනු ලබනුවේ මලයෙන් මිදෙන්නේ වේද එපරිදි රාග සහිත චිත්තය රාගයෙන් මිදෙන්නේ යයි ලබ්ධිගත් වාදීහු ඇත රාග සහිත චිත්තය රාගයෙන් මිදෙන්නේ යයි ලබ්ධිගත් වාදීහු ඇත එතකොට රාග සහිත සිත දැන් රෙද්දක් හොදනෝ වගේ ක්‍රමයෙන් කුණු අයින් වෙනවා වගේ එහෙමනම් රාග සහිත සිතෙන් රාග මිදෙන්නේ යයි ලබ්ධිගත් වාදීහු ඇත මෙන්න විස්තර කරන අත
මේක විස්තර කරන්න ඕන. දැන් ඇත්ත වශයෙන්ම පුහුදුන් රාගය ඉන චිත්තයට විමුක්ති ප්‍රයෝජන නැත. විතරාග සිත්වලට විමුක්තිය. එතකොට මලගත් වස්ත්‍රයෙන් සෝදනු ලැබේ මලයෙන් මිදෙන්නේ වේද? එපරිදි රාග සහිත සිත්තෙන් රාගයෙන් මිදෙන්නේ ලබ්ධගත් වාදී වෙත මාර්ගක්ෂණේ. එතකොට ඒ බඳු සිතක් නැතයි ප්‍රතික්ෂේප කරේ. ඔන්න විස්තර කරන ආකාරය පැහැදිලි කරන රාග සහිත සිත මිදේද කියලා අහනවා. රාග සහිත සිත මිදේද? ඔව්. එසේය. පරවාදීන් උත්තර දෙනවා. දැන් මෙතන බලන්න කරුණා කරන ඕනලා I'm sorry. තෙරුවන් සරණයි සර්. ඔව්. කියන්නේ සර් තෙරුවන් සරණයි. කියන්නේ දැන් මෙතන මේ අර පළවෙනි ඒ අර්ථ දැක්වීමේදී කියනවා සර් පුහුන් රාගය ඇති චිත්තයනට විමුක්ති ප්‍රයෝජන නම් නැත. ඔව්. මලගත් වස්ත්‍රයේ සෝදනු ලබනුයේ මලයෙන් මිදෙන්නේ වේද? එපරිදි රාග සහිත චිත්තේ රාගයෙන් මිදෙන්නේ යයි ලබ්ධී ගත් වාදීහු ඇත. එතකොට සර් ඒ ඔය පරවාදීන්ගේ අදහස නේද ඒක කියන්නේ? ඔව්. එතකොට සර් ඒක සෝදනම මලයෙන් මිදෙන්නේ වේද? පරිදි රාග සහිත චිත්තේ රාගයෙන් මිදෙන්නේ අය ලබ්ධිගත් වාදීහු ඇත. අන්තකනිකාය. පුහුදුන් රාග ඇති වෙන චිත්තයට විමුක්ති ප්‍රයෝජන නම් නැත. පුහුදුන් රාග ඇති වෙන පුහුදුන් කියන්නේ රාග සහිත රාග සහිත ආයත එහෙම නැත්නම් පෘථග්ජන. පුහුදුන් කියන්නේ පෘථග්ජනට චිත්තයට විමුක්ති ප්‍රයෝජන නැත. විමුක්ති කියන්නේ නිර්වාණය එහෙම නැත්නම් ප්‍රයෝජනයක් නැහැනේ. පෘථග්ජනයට. එතකොට මලගත් වස්යෙන් සෝදනු ලැබෙන මලයෙන් මිදෙන්නේ වේද? බලන්න මෙතන තියෙන ආකාරයම. එතකොට කියන්නේ හරි. එතකොට දැන් මේ පළවෙනි ප්‍රශ්නේ සරාග චිත්තං විමුච්ඡanti. එතකොට රාග සහිත සිත මිදේද? ඔව්. එතකොට රාග සහිත තේයි රාග සහජාතං. රාග සහිතර රාග සහජාත රාග සංසුෂ්ඨ ඊට පස්සේ රාග සම්ප්‍රයුක්ත රාග සහගු රාගානුපatti මේ මාතිකා දෙවෙනි මාතිකාවේ අකුසල වූ ලෞකික වූ ශ්‍රාස වූ සංයෝජනට හිත වූ ග්‍රන්ථයෙන් යෙති යුතු වූ සසර වට ගැලෙන යෝගයෙන් යෙදෙන නීවරණයෙන් හිත වූ පරාමස්ත වූ උපාදානට හිත වූ සංක්ලේශික වූ සිත මිදේද? එතකොට බලන්න මෙතන අහන ප්‍රශ්නේ එසේ නොකිය යුතුයි කියන ප්‍රශ්නේ මෙතන තියෙන මේ බලන්න මේ සේරම කොටසම ඔව් සර් ඒක සර් මම දැන් මෙතන මේ අර්ථකථනය කළා තියෙන විදිය මේ විමුක්ති කතා කියන එක දැන් එතකොට සර් එතන අර්ථ දක්වලා තියෙන්නේ එපරදී රාග සහිත චිත්තය රාගයෙන් මිදෙන්නේ යයි ලබ්ධිගතවාදීව ඒ කියන්නේ මේ පරවාදීන් ඒක විශ්වාස කරනවා කියන එකද සර් එතනින් කියන්නේ? ඔව් ඒ පරවාදීන් හිතනවනේ මේ විදිහට රාග සහිත සිත රාගයෙන් මිදෙන්නේ කියලා ලබ්ධිගත්තේ රෙද්දක් හොදනවා වගේ. ඩිංගෙ නික. රෙද්දක් හොදනවා වගේ. ඔව් මලගත් වස්ත්‍රයක් සෝදලා අර මලේ මිදෙන්නේ එහෙම ඇත්ත වශයෙන්ම හිතේ එහෙම රාග සහිත සිත ඒ රෙද්ද හොදනවා වගේ එකපාරටම මේ මල ඉවත් වෙනවද? එහෙම වෙන්නේ නැහැ නේ සිතේ. ඔව් සර් එහෙම වෙන්නේ නැහැ. නමුත් අර උදාහරණයක් විදිහට උදාහරණේ තියෙනවා. එතකොට දැන් තවත් ප්‍රශ්නයක් තියෙන්නේ මහත්මයාලාට විමුක්ති මම හිතන්නේ මට මතක හැටියට රසපත්‍රයේ තිබුණා. ඔව් සර් ඒක තමයි මෙතන මේ ඒ රසපත්‍රයේ තිබුණා. ඔහොම ඉන්නේ. නෝනලා බලන්න කරුණාවෙන් 2009 තියෙනවා තිස්සෝපි අනුසය කතා. තිස්සෝපි අනුසය කතා. ඉර්ධි බල කතා. සමාධි කතා. අනිච්චතා කතා. මේ එක කතාවක සමාරම්භයේදී ඒ කතා ඉදිරිපත් කරන්නේ ඇයිදයි පෙන්වා ඇත. ඉහතගේ කතා ඉදිරිපත් කරන්නේ කුමක් නිසාදයි පොතේ දැක්වන පරිදි ලියා දක්වන්න. අනුශය කතාව, 이르දි බල කතාව, සමාධි කතාව, අනිච්ච කතාව.
එක් එක් කතාවක සමාරම්භයේදී ඒ කතා ඉදිරිපත් කරන්නේ ඇයිදයි පෙන්වා ඇත. ඉහතගේ කතා ඉදිරිපත් කරන්නේ කුමක් නිසාදයි පොතේ දැක්වෙන පරිදි ලියා දක්වන්න. එතකොට පැහැදිලි වෙන්න ඕන නෝනලා මහත්මයලා තේරුම් ගන්න සරණින් මේ ප්‍රශ්නේ මේක මොකක් හරි කතා දෙකක් තුනක් හතරක් පහක් පිටු කාලෙකින් භාගයකින් ඕ කට්ටියට කෙටියෙන් විස්තර කරන්න සිද්ධ වෙනවා. කෙටියෙන් විස්තර කරන්න සිද්ධ වෙනවා. දැන් විමුක්ති කතා කියනකොට මේ මාතෘකා පාඨයත් එක්ක තියෙන ඡේදය ඕ කට්ටියට කියන්න සිද්ධ වෙනවා. විවිධ ප්‍රයෝජනයක් නැතව මලගත් වස්ත්‍රයේ සෝදනු ලැබේ මලයෙන් මිදෙන්නේ වේදේ පරිදි රාග සහිත චිත්තය රාගෙන් මිදෙන්නේයි ලබ්ධගත් වාදීහු ඇත අන්දගනිකාය ඒ වාද බිඳුනට වාද මතනය කිරීමට විමුක්ත කතා එයි කියලා ඒ ඡේදය ඔය කට්ටියට විස්තර කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේකෙදි තියෙන්නේ විමුක්තිය රෙද්දක් හොදනවා වගේ. විමුක්තිය රෙද්දක් හොදනවා වගේ රෙද්දක හොදලා මල ඉවත් කරනවා වගේ ලැබෙනවා කියන අදහසක් ඒ අයට තිබුණා. ඒක නිසා කරුණාවෙන් පැහැදිලි කරගන්න මේ මාතෘකාවට අදාළ තේරුමයි ওই විස්තර කරලා තියෙන්නේ. එතකොට දැන් එතෙන්දි සරාග චිත්තං විමුච්ඡanti. එතකොට සරාග චිත්ත කියන්නේ රාග සහිත සිත. දැන් මෙතන අර ආකාර සිත් විස්තර කරන රාග සහිත සිතට අප සිත් ප්‍රමාණයක් දුන්නා. රාග සහිත සිතට සිත් ප්‍රමාණයක් මෙච්චරයි කියලා දුන්නා. එහෙනම් ඒ ටික එතකොට එකපාරටම රෙද්දක් හොදන වගේ ඒකේ සිතේ තියෙන ඒ රාග සිතුවිලි ඉවත් කරන්න පුළුවන්ද කියලා. එතකොට කියනවා පරවාදී උත්තර දෝෂය. රාග සහිත සිතේ මෙදේද? ඔව්. එතකොට නෑ. එතකොට පැහැදිලි කරගන්න සකවාදී අනුയോഗයේදී තියෙනවා රාග සහගතං රාග සංසට්ටං රාග සම්ප්‍රයුක්තං රාග සහගු සාගානු පරිවර්ති අකුසලං ලෝකියං සාසවං සංයෝජනියං ගාන්තනීය මේ සේරම මතක තියාගන්න දුක මාතිකාවේ ඕගණීයං යෝගණීයං නීවරණියං පරාමට්ටං උපාදානං සංක්ලේශිකං චිත්ත විමුක්ඛanti. ඒ සිත මිදේද නහෙවං අත්තබ්බෝ පරවාදී උතරව නහෙවං. ඒ කියන්නේ ඒ සිත් රෙද්දක් හොයදුවා වගේ ඉවත් කරන්න බෑනේ. නහෙවං අත්තබ්බෝ. එසේ නොකිය යුතුයි. බලන්න ඒ සිත් ටික රාග සහිත රාග සහජාත රාග සංසට්ඨ රාග සංප්‍රයුක්ත ඒවා ඊටාම බරපතල ආකාරයෙන් රාගත් එක්ක බැඳිලා දැන් රාග සහගෝ ඒක රාගයත් එක්ක එකට බැඳි රාගානු පරිවර්ති රාගයත් එක්ක එකට පෙරලන අකුසල වූ ලෞකික වූ සාස වූ සංයෝජනයට හිත වූ ග්‍රාන්තයෙන් වෙතිය යුතු ග්‍රාන්ත සංසාරවට ගැලෙන යෝග යෙදෙන නීවරණ හිත නිවර ආවරණය කරනා වූ හිත් පරාමාස්ත දිට්ඨි උපාදානයන්ට හිත වූ සංක්ලේශික ක්ලේශයන්ට හිත වූ සිත් මුදවන්න බෑ. රෙද්ද හොදන වගේ කරන්න බෑ. ඒක සමාවෙනස සේනායක කතා කරන්නේ සර් මෙතන සකවාදී අනුയോഗයේදී දැන් මෙතන අහන්නේ පළවෙනි ප්‍රශ්නේම තමයි වෙන විදිහකින් නේද සර්? ඒක විස්තරණය කරනවා. ඔව් පළවෙනි ප්‍රශ්නේ රාග සහිත සිත මිදේද කියලා වම ඔව්ව කියනවා. රාග සහිත සිත මිදෙනවා. හරි. ඔව් එසේ අපිත් කියනවා හරි. නමුත් සකවාදී අනුയോഗයේදී අර ප්‍රශ්නේම රාග සහිත සිත විස්තරණය කරනවා මේ සිත් මේ තියෙනා වූ සිත් මිදෙනවද? එතකොට මේ පරවාදී පටිඥාව එතකොට වැරදීම එතන ඇත්ත වශයෙන්ම නේද සර්? ඒ කියන්නේ සර් මෙතන එසේ නොකිය යුතුයි කියලා නෙවෙයි ඇත්ත වශයෙන්ම එසේ කියලා කියන්න ඕනේ නේද සර්? නැහැනේ. අතන කිව්වේ රාග සහිත විමුච්ඡanti කිව්වේ අන්න අර රෙද්ද හොදන වගේ සරාග සිත්තේ දැන් මෙතන සරාග කියන වචනේ විස්තරණය කරා. විස්තරණය කරායින් පස්සේ මහා බරපතලයි. ඒකට එකපාරට රෙද්දක් හොදන වගේ මේ තියෙන කතන්දර එකක්වත් ඉවර කරන්න
බෑ. ඒක නිසා කිව්වා න හේවං වත්තබ්බෝ කියලා. දැන් ඒගොල්ලෝ පළවෙනි ප්‍රශ්නෙට එසේ කිව්වා. ඔව්. පළවෙනි ප්‍රශ්නෙට මිදෙනවා කිව්වා. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නෙට හරි. දෙවෙනි ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරා. න හේවං වත්තබ්බෝ න හේවං වත්තබ්බෝ කියන ප්‍රතික්ෂේප කරා. ඒ රෙද්ද හොදන වගේ මේ අර රාග සහිතං රාග සහගතං රාග සහගත ජාතං රාග සංසට්ටං රාගානු පරිවත්ති රාග සහගු රාග මේ අකුසල ලෝකීය සාසව සංයෝජනීය ඒ එකක්වත් මේ එක සිතක්වත් රෙදි හොදන වගේ හොදලා ඉවර කරන්න පුළුවන්ද? ඒක නිසා තමයි මේ උත්තරේ ගැලපෙනවා. න හේවං වත්තබ්බෝ කියපු උත්තරේ ගැලපෙනවා. ඒකයි මෙතන කියවෙන්නේ. එහෙනම් පැහැදිලි වෙන්න ඕන මෙතන මේවා ආසව දැන් ආසව වගේ දේවල් කියනකොට පුප්පාසව කියලා මේ විස්තර කරනවා. මේ මල් වගේ දේවල් දාලා හදන රා වගේ පෙරණ මත්පැන් වගේ පෙරණ දෙයක්. ඒ ආසව ආමියන්ති. එතකොට ඒ වායේ තියෙන බරපතල తত্ত্বය දැන් මේ වචන ටිකේ තියෙන බරපතල తত্ত্বය අනුව තමයි උත්තරේ එසේ නොකිය යුතුයි කියලා කිව්වේ. මේ වචන ටික එච්චර ලෙහෙසි පහසු වචන ටිකක් නෙවෙයි. පළවෙනි ප්‍රශ්නේ හොඳට බලන්න නේද සර්? දැන් රාග සහිතක් හිතක් මිදෙන්නේ නැහනේ. රාග ඒක ඕක කියලා ඊට පස්සේ අර එහෙම හුවාම ඒගොල්ලෝ අන්න හරි. ෆික්ස් වෙනවා. ඒක කියනකොටම නෝනලා මහත්තලා පැහැදිලි කරගන්න ඕන රාග සහිත සිත මේ දේන ගම සෝ හරි. සිත මෙදවන්න පුළුවන්. හරි. අර මාතෘකා පාඨයත් එක්ක ගැලපුවා. ඒකම අනුയോഗ කියන වචනේ තේරුම ඒ ප්‍රශ්නෙම වෙනත් ආකාරයකින් දැන් අපි ඉගෙන ගත්ත මුලදී අනුയോഗ කියන සකවාදී අනුയോഗයේ දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ පළවෙනි ප්‍රශ්නේමයි. දෙවෙනි ප්‍රශ්නෙට තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේමයි. නමුත් ඊට වඩා වෙනස් ආකාරයකින් ඊට වඩා විස්තරණය කරපු ආකාරයකින් ඊට වඩා පතුරවපු ආකාරයෙන් අවම ටහස් ගාලා උත්තර දී ගන්න බැරි වෙනවා න හේවං වත්තබ්බෝ කියනවා. දැන් බලන්න පළවෙනි පොතේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඉන්නේ අනුയോഗය. අනුയോഗය කියන එකේ තේරුමම පළවෙනි ප්‍රශ්නේමයි දෙවෙනි ප්‍රශ්නය ඒකම විස්තරණය කරලා ඒකම දීර්ඝ කරලා ලොකු කරලා උත්තරේ ලැබෙන උත්තරේ ටිකක් බරපතල කරලා තත්වයට ප්‍රශ්නේ මතු කරනවා. මතු කරයින් පස්සේ උත්තරේ දෙය ගන්න බෑ එසේ නොකිය යුතුයි. එසේ නොකිය දැන් බලන්න එතනම දෙවෙනි ස්පර්ශ සහිත චිත්තේ මිදේ. දැන් බලන්න දෙක ස්පර්ශ සහිත චිත්තේ මිදේ. ස්පර්ශ හා චිත්තය හා දෙදෙන මිදෙද්ද? දැන් බලන්න මෙන්න ස්පර්ශය හා චිත්තය හා දෙදෙන මිදෙද්ද? ඒක දෙකම මිදෙනවද කියලා අහනවා. ඔව්. සරාග චිත්තේ මිදේ. රාග හා චිත්තය හා දෙදෙන මිදෙද්ද? සරාග චිත්තේ මිදේ. දැන් බලන්න ඒකම කියන තැන බලන්න මේ ප්‍රශ්න. සරාග චිත්තේ මිදේ. රාගය හා චිත්තය හා දෙදෙන මිදෙද්ද? එසේ නොකිය යුතුයි. රාගය චිත්තය දෙදෙන කියව ඉතින් එසේ නොකිය යුතුයි කියලා එසේ කිව්වනම් මොකද වෙන්නේ උත්තරේ? එසේ කිව්වනම් මොකද වෙන්නේ? ඉතිතත් නැති වෙනවා කියලානේ කියන්නේ. ඉතින් හිතයි නැති වෙන්නේ නෑ නේද? එතකොට පැහැදිලි වෙන්න ඕන තුන්වන පීඨම් මහත්මයලා මේ ප්‍රශ්න කාගේවත් නෙවෙයි අපේ මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේම හදලා උන්වහන්සේම උත්තර දීපු ප්‍රශ්නේ. බලන්න ඒකේ සරාග චිත්තේ මිදේ රාගය හා චිත්තය හා දෙදෙන මිදෙද්ද? එසේ නොකිය යුතුයි. සංවේදන චිත්තය, සසංග චිත්තය, සංචේතන චිත්තය, සතඤ්ඤ චිත්තය මිදේ. සංඥාව හා චිත්තය හා දෙදෙන මිදෙද්ද? එතකොට සංඥාවයි චිත්තයයි දෙදෙන මිදෙද්ද? එතකොට කියනවා බලන්න ඒ සංඥාව අර චිත්තයත් එක්ක ඇති වෙලා තිබුණු ඒ සංඥාවෙන් තමයි ඒ ග්‍රහණය කරේ. එතකොට ඒ දෙදෙන මිදෙද්ද හැගවම සරාග චිත්තේ මිදේ රාගය හා චිත්තය හා දෙදෙන මිදෙද්ද එසේ නොකිය යුතුයි. බලන්න ඒවා ඒ තියෙන ආකාර විස්තර කරන්න
මෙන්න තමයි හතරවෙනි තැන හොඳ එකක් තියෙනවා ස්පර්ශ ස්පර්ශ සරාග චිත්තේ මිදේ ස්පර්ශ සරාග චිත්තේ මිදේ ස්පර්ශය හා චිත්තය හා දෙදෙන මිදෙද්ද එසේ ස්පර්ශය හා චිත්තය දෙදෙන මිදෙද්ද බලන්න එතකොට හරියද කියලා බලන්න කරුණාවෙන් ස්පර්ශය නිසානේ හිත පහළ වෙන්නේ එතකොට ඔව් කිව්වා රාගය හා චිත්තය දෙදෙන මිදෙද්ද රාගය හා චිත්තය එසේ නොකිය යුතුද මේ අපි කිසි වෙලාවක හිතන්න එපා මේ පරවාදීන් මෝඩ කොටසක් කියලා පරවාදීන් ඊටාම දක්ෂම මේ ත්‍රිපිටකය ඊටාම හොඳින් පරිහරණය කරපු ඊටාම සූක්ෂම ආකාරයේ ඒ කියන්නේ බුද්ධ දේශනාවේ නොයෙක් කොටස් අරගෙන වෙන ධර්මයක් ලෝකයට දේශනා කළා බලන්න මම හිතන්නේ මගේ ඒක එකපාරටම මම කියන්නේ නැහැ නමුත් රටවල් වැඩි ප්‍රමාණයක ග්‍රහණය කරගත්ත මහායානය රටවල් වැඩි ප්‍රමාණයක ග්‍රහණය කරගත්ත මහායානය නිෂ්පාදනය කරන්න පුළුවන් උනේ ඒ අයට එහෙනම් කිසි වෙලාවක මෝඩ පිරිසක් කියලා අපි තේරුම් ගන්න හොඳ නැහැ ඒ කට්ටිය ගත්තේ බුද්ධ දේශනාවේ තිබිච්ච නොයෙක් කරුණු විකෘති කරා ඒ දේශනාවල්ම වෙනත් අර්ථකථන සැපෙව්වා ඒකෙන් තමයි මහායාන වගේ දර්ශන මාධ්‍යමික දර්ශනය යෝගාචාර දර්ශනය කියන ඒවා ඇති කළ අද ලෝකේ වැඩි රටවල් පිරිසක් රටවල් ප්‍රමාණයක් ආවරණය කරන්න පුළුවන් වුණා එහෙනම් හැම වෙලාවෙම හිතන්න ඕනේ ඒ අයත් මේ ධර්මය ඊටාම හොඳින් මනවින් ප්‍රගුණ කරා නමුත් අවාසනාවට මිත්‍යා දිට්ඨි වගේ දේවල් හිතේ ඉවත් කරගන්න බැරිව කිසි කෙනෙක් සෝවාන් වක්වත් උනේ නැහැ එකක් අනිත් එක මම කල්පනාවේ මම ඊළඟ දවසේ විස්තර කරන්න බලන්නම් විශ්වවිද්‍යාල පහක් තිබුණා එකම එක විශ්වවිද්‍යාලයයි තේරවාදී තිබුණේ අනිත් හතරම පාලනය කරේ මහායානිකයෝ ඉතින් ඒ වගේ විශාල මං හිතන්නේ නාලන්දා විශ්වවිද්‍යාලයට බොහොම කට්ටිය ගිහිල්ලා ඇති අපේ මේ දෙයිවන නෝන එහෙම ඒ තරම් විශාල ස්ථාන එක 4000කට වැඩි පිරිස් එක වෙලාවකට අධ්‍යයනය කරපු ගුරුවරු 2000 හිඳපු ස්ථාන පාලනය කරන්න තරම් දැනීමක් ශක්තියක් තිබුණු අය මේ අය ඒක නිසා තුන්වැනි පීඨෙන් ඒවා හොඳටම තේරුම් ගන්න ඕන ඒ කාරණා විස්තර කෙරිච්ච ආකාරයට අඩුපාඩු ගැන හිතන්න නම් එපා ඒත් අපි හිතන්න ඕන අපේ දැනීමේ යම්ම කිසි අඩුපාඩුවක් තියෙනවා ඒක නිසා තමයි අපිට මේවා අල්ලගන්න බැරි කියලා හිතන්න ඕන එහෙනම් මේ කොටසේ විමුක්ති කතාව විස්තර කරගන්න පැහැදිලි කරගන්න තෙරුවන් සරණයි සර් 16 වෙනි එක 16 වෙනි ඡේදයේ පොඩ්ඩක් පැහැදිලි කරන්නකො සර්. ඔව් 16 ඇත්ත වශයෙන්ම මමත් සටහන් කරන් තිබුණා 16 වෙනි කියන්න ඕන කියලා 15 සංවේදන සමූහ සංඥා සමූහ සංචේතන සමූහ සමූහ චිත්තේ මිදේ සංඥා හා චිත්තය හා දෙදෙන මිදෙද්ද මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා තිබුණා. එතකොට සංඥා හා චිත්තය හා දෙදෙන. එතකොට එසේ කිව්වා. මෝහය හා චිත්තය දෙදෙන මිදෙද්ද එත අන්න බලන්න මෝහයයි එතකොට චිත්තය අතන චිත්තය කිව්වේ සංඥාව හා චිත්තය කියන්නේ සංඥාවත් එක්ක ඇති වුණු දැන් අපි කවුරු හරි දිහා බැලුවා අපි ඒ සංඥාව ගන්නවා සංඥාව අතරගෙන හිතේ ඇති කර ගන්නවා යම්කිසි රාගයක් අන්න ඒකයි ඒ රෙදිචි මෙතෙන්දි මෝහය හා චිත්තය කියන්නේ අත්ත වශයෙන්ම හිත මෝහය හා සිත එසේ නොකියද එතකොට සරාග සදෝෂ සමෝහ චිත්ත මිදේයයි නොකියුද දැන් මේ පරමාදීන් ප්‍රශ්නේ අහන්නේ
මේ පරවාදීන් 16 වෙනි ප්‍රශ්නේ මතු කරන්නේ පරවාදී. සරාග සදෝෂ සමෝහ. එහෙනම් රාග ද්වේෂ මෝහ කියන අය නොකේතුද? චිත්ත මිදේයයි නොකේතුද? එසේය. පරවාදී මේ සකවාදීන් උත්තර දෙනවා එසේය. විතරාග විත දෝෂ විත මෝහ නික්ලේශ චිත්තේ මිදේද? එතකොට පරවාදීන් ඒක අර සරාග රදේශ සමෝහච්ච කියන එකම විස්තරණය කරනවා. විතරාග අරකටම උදාහරණ. විත දෝෂ සදෝෂ කියන එකට. විත මෝහ දැන් බලන්න ඒ අර මේ වචන තුන ඉහත වචන තුනේ විරුද්ධ වචන. නික්ලේශ චිත්තේ මිදේද? එසේ නොකියුතුයි. එතකොට මේ විස්තර කරන්නේ සිත්. විතරාග කියනකොට සිත්. විත දෝෂ කියනකොට සිත්. විත මෝහ චිත්ත මිදේද? එතකොට එසේ නොකියුතුයි. එක රුණින් සරාග සදෝෂ සමෝහ චිත්ත මිදේයයි නොකියුතුය. බලන්න අනුയോഗය කියන ඒ කරුණින් සරාග සදෝෂ සමෝහ චිත්ත මිදේයයි නොකියුතුය. දැන් මේ ප්‍රශ්නේ අපේ මහත්මයා කරන්න බලන්න 16 වෙනි පරවාදී පූජාව. පරවාදී පූජාව සකවාදීන් දුන්නේ සරාග සදෝෂ සමෝහ මිදේයයි කියලා එසේ කිව්වා. ස්ක්‍රීන් එක පැහැදිලි. ඒක පැහැදිලි වෙන විතරාග විත දෝෂ විත මෝහ නික්ලේශිත මිදේ එසේ නොකියුතුයි කිව්වා. එතකොට විතරාග විත දෝෂ විත මෝහ කියලා කියන සිත් මොකද්ද? මේ රාගේ නැති සිත්, දෝෂ නැති සිත්, විත මෝහ නැති සිත්. එහෙනම් නොකියුතුයි කිව්වා. එතකොට නොකියුතුයි කියනකොටම ආපහු පරවාදීන් මොකද්ද කරේ? පළවෙනි ප්‍රශ්නට ගියා සරාග සදෝෂ සමෝහච්ච මෝහසිත මිදේයයි නොකියුතුයි. බලන්න ඒ ප්‍රශ්නේ අනිත් පැත්තට හැරෙව්වා. එහෙම මෝහචිත්ත විදේයයි නොකියුතුයි. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ඒගොල්ලන්ටත් විශේෂ දැනීමක් තිබුණා. එකම දේ අනිත් පැත්තට හරවන්න කමක් තිබුණා. බලන්න ඊටාම මමත් සඳහන් කරන්න ආවේ මේ ප්‍රශ්නේ සාකච්ඡා කළ යුතුයි කියලා හොඳටම කල්පනාවට ගන්න ඕනේ. ඒ මොකද කියවන්නම ඕන. එක ඡේදයක්වත් අත්හරින්න එපා නෝනලා. කියවන්නම ඕන. කියවලාම තමන් මේ කොටස් ගැන මන අවබෝධයක් මන පුහුණුවක් ප්‍රගුණ කිරීමක් අවශ්‍යයි. එහෙමනම් තුන්වන පිටෙන් ඊළඟ කතාවට යන් විමුච්ඡමාන විමුක්තේ විමුක්ත උතිච්ඡය මාරාක්ෂණයේදී සමුච්ඡේද විමුක්තීන් විමුක්තියමාන නම් වෙති. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මාර්ගක්ෂණයේදී සමුච්ඡේද විමුක්තීන් විමුච්ඡමාන නම් වෙති. ලබ්ධිගත් එතකොට පැහැදිලි කරගන්න විමුක්ත සර් අපිට මාතෘකාව පොඩ්ඩක් බලන්න පුළුවන්ද සර්? ආන්සර් අනේ මට වැරදුනා තමා වෙන්න ඕන පුදුරත් කරන්න ඕන. අනේ මට මගේ පොඩි දුර්වල හරි විමුක්තමාන. මෙතන මහත්මලා කරුණාවෙන් විමුක්ත අවිමුක්ත අපි අර සිත විනාශ කරන ආකාරයේදී අපි දැනගත්තා. අපි දන්නවා සිත 16 ආකාරයට බෙදෙන විමුක්ත සිත්, අවිමුක්ත සිත් කියලා දැනගත්තා. එතකොට විමුක්ත සිත්, අවිමුක්ත කියනකොට සිත් බෙදෙන ආකාරයේ 16 ආකාරය අපි දන්නවා. ඒ වචන දෙක බෙදිච්ච ආකාරය. එතකොට දැන් විමුක්තමාන කියනකොට මිදෙමින් පවතින මේ මෙතන විමුක්තමාන. එතකොට මහත්මයලා තේරුම් ගන්න ඕන මේක පරමාර්ථ වශයෙන් ආකාර තුනක් නැහැ. පරමාර්ථ වශයෙන් ආකාර තුනක් නැහැ. ඇත්ත වශයෙන්ම ආකාර දෙකයි තියෙන්නේ. විමුක්ත හරි. විමුක්තමාන මිදෙමින් පවතින කියන එකක් එහෙම ප්‍රකාශ වෙන්නේ නැහැ කියන එක තමයි
පැහැදිලි වෙන්න ඕනේ. එතකොට සමුච්ඡේද විමුක්ත මාන නම් මෙතේ ලබ්ධිගත. එතකොට විමුක්ත වූ චිත්තය මාර්ගක්ෂණේ විමුක්තමාන වේද. විමුක්ත වූ චිත්තය විමුක්තමාන වේද විදියක් නැහැනේ. විමුක්ත වූ චිත්තය මාර්ගක්ෂණේදී විමුක්තමාන වේද. විමුක්ත වූ චිත්තය මාර්ගක්ෂණේදී විමුක්තමාන වේද. විමුක්තමාන වෙන්න විදියක් නැහැනේ. විමුක්ත වුණා නම් විමුක්තයි. විමුක්තමාන වෙන්න බෑ. එතකොට ආපහු අන සකවාදී අනුയോഗයේ විස්තරණය ඒක දේශයන් විමුක්ත වේද ඒක දේශයන් අවිමුක්ත වේදා. ඒක දේශයන් විමුක්ත වේද ඒක දේශය. එතකොට කියනවා එසේ නොකිය යුතුයි කියලා විස්තර කරනවා පැහැදිලි කරගන්න මේ වචන හරඹ මේ තියෙන්නේ ඒ කට්ටියගේ නොයෙක් කතන්දර ඇති කරගත්තා වූ දේවල්. එතකොට පැහැදිලි වෙන්න ඕන විමුක්තමාන විමුක්තිය සහ විමුක්තමාන කියන වචනේ දෙක. එතකොට විමුක්ත අවිමුක්ත කියන වචනේ දෙක ඕකේ. නමුත් විමුක්තමාන කියන වචනයක් ලබ්ධියක් තියෙන විදියක් නැහැ. එතකොට විස්තර කරනවා ඒක දේශයෙන් විමුක්ත වේද ඒක දේශයන් අවිමුක්ත වේද. එසේ නොකිය යුතුයි. ඒක දේශයන් විමුක්ත වේද ඒක දේශයන් අවිමුක්ත වේද. දැන් එතෙන්දි කියනවා පරවාදීන් කියනවා ඒක හරි එහෙයි. එතකොට පැහැදිලි කරගන්න ඕන විස්තර කරන්න මේකේ ඒ ප්‍රශ්න දෙක එක හා සමානයි. ඒකට එහෙකට කියනවා එසේ නොකිය යුතුයි කියන එහෙකට කියනවා එසේ කියනවා පැහැදිලි කරගන්න ඕන කරුණා කළා. ඊට පස්සේ දෙවෙනි ඡේදයේ විස්තර කරනවා කරුණා කළ ඉතා දීර්ඝ කොටසක්. ඒක දේශයෙන් සෝවාන් වූයේ ඒක දේශයෙන් සෝවාන් නොවුයේ ඒක දේශයන් සෝතාපට්ටි ඵල ප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්ෂාත් කෘත වූයේ උපයා වාසය කෙරේද නාමකයින් ස්පර්ශ කොට වාසය කෙරේද ඒක දේශයක් නාමකයින් ස්පර්ශ නොකොට වාසය කෙරේද සත්තක්කත්තු පරම වූයේද කෝලංකවුල වූයේද ඒක බීජී වූයේද බුදුන් කෙරෙහි අචේතස් ප්‍රසාදයක් සමන්නාගත වූයේද ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ආර්යකාන්ත සීලය කෙරෙහි සමන්නාගත වූයේද ඒක දේශයක් ආර්යකාන්ත සීලයෙන් සමන්නාගත නොවූයේද වාසය කෙරේද කියලා එසේ නොකිය යුතුයි කියලා විස්තර කරන හේතුව එහෙම වෙන්න බෑ. නමුත් විමුක්ත මාන කියන්නේ බින්දෙමින් මිදෙමින් පැවතීම විමුක්ත මාන. එතකොට පැහැදිලි කරගන්න විස්තර කරන්න ඕන වෙන්නේ මෙතන කොටසයි. මේ කොටසේදී ඒක හැම අවස්ථාවෙම තේරුම් ගන්න සිත විමුක්ත වුණා නම් විමුක්තයි එහෙම නැත්නම් අවිමුක්තයි කියනවා මිසක තවදුරටත් විමුක්ත මාන කියලා වචනයක් විග්‍රහ කරන්න අවස්ථාවක් නැහැ කියලා තියෙනවා. ඒ කියන්නේ පැහැදිලි කරගන්න එක ආකාරයකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා කොටස් වශයෙන් බෙදලා කෑලි මේ හා සමාන මේ තෙරුවන් සරණයි සර්. දැන් යමක ප්‍රකරණය කියන උපජ්ජමාන නිරුද්ධමාන ඒක අරගෙන නේද සර් මේ විමුච්ඡමාන කියලා කියන්නේ. ඇත්ත. ඒක තමයි උපද්දමාන නිරුද්ධමාන කියන්නේ ඒ විස්තර කරපු ආකාරය. ඇත්ත වශයෙන්ම දැන් තවත් කාරණයක් ඕනලාට කිව්වා මේක ගන්නෙම මේ කොටස් ගන්නෙම ත්‍රිපිටකයේ නොයෙක් අවස්ථාවල තියෙන ධර්මම මේ කට්ටිය නොයෙක් ආකාරයට සිත් වශයෙන් ධර්ම වශයෙන් විග්‍රහ කරන්න අරගෙන තියෙනවා. ඒක වැරදි අර්ථකථන දෙනවා ඒ කොටස අරගෙන. ඒකම සකවාදීන් මොකද්ද ගන්නෙ? ඒ ධර්මම අරගෙන සත්‍ය වශයෙන් විස්තර කළා ඒ විරුද්ධ මත ඛණ්ඩනය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒක හරි. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට මෙතෙන්දී දැන් සෝවාන් වෙනවා නම් ඒක දේශයකින් සෝවාන් වෙන්නේ නැහැ. මේ කාරණේම මීට ඉස්සෙල්ලත් අපි සාකච්ඡා වුණා. එක භාගයක් කොටසක්. එහෙම වෙන්න බෑ. එහෙම සිත භාගයකින් කොටසක් වෙනවා. මිදෙමින් පවතිනවා. එහෙම කියන්න බෑ. අත්ත වශයෙන්ම සිත මිදුණා නම් ඒ සිතේ ප්‍රභේද වශයෙන් අපි කියනවා
විමුක්තමාන කියලා වචනයක් අපි පැහැදිලි කරේ නැහැ. නමුත් අපි උපජ්ජමාන ඉපෙදමින් පවතින සිත උත්පාද තිති භාංග කියලා අවස්ථා තුන අපි විස්තර කරලා ඒ සිත අවසාන වෙන්න චිත්තක්ෂණ 3 වෙනකොට ඒ සිත ඉවර වෙන්න ක්ෂණයක් යනවා. ඒ ක්ෂණය තමයි අපි විස්තර කරේ උත්පාද තිති භාංග කියලා. නමුත් මෙතන විමුච්ඡමාන කිව්වෙන් පස්සේ ටිකක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේ කියන්නේ පැහැදිලි කරගන්න පුළුවන් තරම් වෙලාවක් මේකෙන් හැංගෙනවා. නමුත් උත්පාද තිති භාංග කියන චිත්තක්ෂණ 3 ඊටාම වේගවත් අපිට පේන්නේ අපිට අවබෝධ කරගන්න විශේෂිත භාවනාමය කුසල කර්මයකින් හිත දියුණු කරගත්ත නැති කෙනෙකුට එක්තරා ප්‍රමාණයක අපහසුවක් තියෙනවා. ඒකයි සත්‍ය తත්වය. ඒක නිසා කරුණාවෙන් ඒවා පැහැදිලි කරගන්න ඕන. විමුක්තමාන කියන එකක් මිදෙමින් පවතින ඇහැට පේන අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක් මේ කතන්දරේ තියෙන බව පැහැදිලි. ඒක නිසා ඒකට සකවාදීන් විස්තර කරනවා. එතකොට විස්තර කරනවා ඒක දේශයකින් සෝවාන්ද ඒක දේශයකින් සෝවාන් නොවේද කියලා ගොම එසේ නොකියු. ඒක දේශයෙන් විමුක්ත වූයේ ඒක දේශයෙන් අවිමුක්ත වූයේ. එතකොට කියනවා ඒක දැන් බලන්න ඒක දේශයෙන් විමුක්ත වූයේ ඒක දේශයෙන් අවිමුක්ත වූයේ. බලන්න එතනම ඒක දේශයෙන් විමුක්ත වූයේ ඒක දේශයෙන් අවිමුක්ත වූයේ. එසේ එතකොට සකවාදී ඒක දේශයක් සකු르දාගාමී වූ ඒක දේශයක් සකු르දාගාමී නොවූයේ ඒක දේශයක් ඵල ප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්ෂාත් කෘත වූයේ උපයා වාසය කරේද නාමකයින් ස්පර්ශ කොට වාසය කරේ ඒක දේශකේ නාමකයින් ස්පර්ශ නොකොට වාසය කරේ එසේ නොකීති. නමුත් ඒක දේශයේ විමුක්ත වූයේ ඒක දේශයෙන් අවිමුක්ත වූයේ වේදෝ මෙතෙන්දී සෝවාන් සකු르දාගා නාගාමී ආදී දේවල් ගැන කිව්වන් පස්සේ එසේ නොකියුතුයි. මෙන්න මේ වට තියෙන ආකාරය මොකද සකු르දාගාමී වුණා නම් සකු르දාගාමී වුණා. ඒක මේ විමුක්ත මාන නෙවෙයි. සකු르දාගාමී වුණා නම් සකු르දාගාමී වුණා. අනාගාමී වුණා නම් අනාගාමී වුණා. ඒක දේශයක් නෙවෙයි. කොටසක් නෙවෙයි. ඒ සිත පහළ වුණා නම් පහළ වුණා. මාර්ගය පහළ වුණා, ඵලය පහළ වුණා, භවාංගගත වුණා. ඒකේ ඒ ක්ෂණ දෙක ඊටාම වේගවත් නොනැසීම ක්‍රියාත්මක වෙනවා. මාර්ගය පහළ වෙලා ටිකක් වෙලා ගිහිල්ලා විමුක්තමාන වෙලා ඊට පස්සේ ඵලය එහෙම වෙන්නේ නැහැ. ඊළඟ චිත්තක්ෂණය තමයි ඵල චිත්තක්ෂණය. එතකොට පැහැදිලි වෙන්න ඕන මේ සකවාදී අනුയോഗයේ විස්තර කරනවා පැහැදිලි කරගන්න ඕන තුන්වැනි පිටෙන් හතරවන් දේව ආරස කරගෙන අවබෝධ කරගන්නම උත්සාහ කරන්න ඕන. එතන විස්තර කරනවා නෝනලා පැහැදිලි කරගන්න කරුණාවෙන් 8 වෙනි ඡේදයට එන්න මේකෙම 8 වෙනි ඡේදයට එන්න බලන කරුණාවෙන් 8 වෙනි තැන සාධනෝ විමුක්තං විමුක්තමානಂತಿ. ඔව් විමුක්තං විමුක්තමානಂತಿ. විමුක්ත විමුක්තමාන කියන්නේ දෙකක්. ඔව් පරවාදීන් උත්තර දෙනවා ඔව්. එතකොට නනෝත්තම් භගවතා සෝ ඒවං සමාහිතේ චිත්තේන පාරිසුද්ධේ පරියුදාතේ අනංගනේ. අනංගන කියන්නේ කෙලෙස් චිත්තුප්පක්ඛි ක්ලේශේ මුදුතේ කමනීය තීතේ ආනෙන්ජප්පත්තේන ආසවාන කායදානං චිත්තං අබිනින්නාමේති අත්තේව සුත්තං තාති. එතකොට පැහැදිලි කරගන්න ඕන තන සිංහල පැත්තේ විස්තරයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරලා දෙීමන මෙසේ සමාහිත සිත පාරිශුද්ධවත්ව පරිඋදානවත්ව අනංගන වත්ම චිත්තෝප්ලක්ෂ වත්ම මුදුවත්ම කම්මඤ්ඤ වත්ම ස්ථಿತಿවත්ම නිශ්චල ප්‍රාප්ත වත්ම ආසවක්ෂ ඥාන සපේසේ තතු කෙරෙති
වදාළ සූත්‍රයක් ඇත. ඔව් පරවාදීන් උත්තර දෙනවා. ඔව්. එතකොට එහෙනම් කියනවා සකවාදීන් අනුയോഗය කියනවා බලන්න කරුණක් තේන අතරේ වත්තබ්බ විමුක්ති විමුක්ත මාද. එහෙනම් කියන්න එපා. එහෙනම් කරුණාවෙන් කියන්න එපා. ඒ කරුණෙන් විමුක්ත චිත්තය විමුක්ත මාන වෙතේ නොකිය යුතුයි. විමුක්ත මාන චිත්තය විමුක්ත වෙතේ නොකිය යුතුයි. එතකොට පැහැදිලි කරගන්න විමුක්ත මාන එකකුත් විමුක්තකුත් දෙකක් නැත. එහෙමනම් විමුක්ත සිත විමුක්තයි. ඉවරයි. ඊළඟ සිත පහළුණ ඒ සිත නෙමෙයි වෙන සිතක්. විමුක්ත මාන වෙතේ නොකිය යුතු. විමුක්ත මාන චිත්තයක් ඇද්ද බලන්න කරුණාවල ඒකේ විමුක්ත මාන චිත්තයක් ඇද්ද එසේය රාජ්‍යමාන දුෂ්‍යමාන මූවමාන කියන්නේ මෝහය ක්ලිශ්‍යමාන චිත්තයක් ඇද්ද එසේ නොකිය යුතුයි. අවසාන භවත විමුක්ත මාන චිත්තයක් ඇති විමුක්ත මාන චිත්තයක් ඇති විමුක්ත මාන චිත්තයක් ඇති නොකිය යුතුයි. මේ සේරම විස්තර කරලා තියෙනවා කරුණාවෙන් පැහැදිලි කරගන්න ඕනේ. විස්තර කරලා තියෙන ආකාරය දැන් ඕනලාට හොඳට හුරුයි. මේ ප්‍රශ්න එන ආකාරය ප්‍රශ්න දිහා බලන්න ඕන ආකාරය තෙරුවන් සරණයි මහත්තයා කියන්නේ සර් තෙරුවන් සරණයි මේ වචනවල තේරුම් ටික පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ සර් තෙරුවන් සරණයි. ඔව් මෙතන තියෙන මේ වචන ටික නනෝ රත්තංචේ අරහත්තංචේ දුෂ්ටංචේ අදුට්ටංචේ මූල්හංචේ අමූල්හංචේ ජින්නංචේ එතකොට රාජ්‍යමාන දුෂ්‍යමාන කියන්නේ මේ නරක වැරදි මෝහමාන මේ කියන්නේ මෝහය ක්ලිශ්‍යමාන කෙලෙස් චිත්තයක් ඇද්ද එසේ නොකිය යුතුයි. රක්ත වූයේ අරක්ත වූයේ දුෂ්ට වූයේ දැන් මේ රත්තංච අරත්තංච අරක්ත දුෂ්ට අදුෂ්ට මූඩ කියන්නේ මොන අමූඩ මෝඩ නැති චින්න කැඩුණු අවිච්ඡින්න බින්න වූයේ බින්න වූ කියන්නේ නැති වුණු අබින්න වූයේ කෘත වූයේ අකෘත වූයේ නොවේද එසේය. පරවාදී උත්තර දෙසේ එයින් රක්ත වූයේම අරක්ත වූයේම ඒ කියාගෙන ගල අබින්න වූයේම කෘත වූයේම අකෘත වූයේම එනම් නැවත විමුක්තමාන රිතෙක් ඇතෙයි නොකිය යුතුයි. අර සිත් විමුක්තමානයක් ගැන කියවෙන්නේ නැහනේ. ඒ සිත ඇති වුණා රිත නිරුද්ධ වුණා. එතකොට විමුක්තමාන සිතයක් ඇති නොකිය යුතුයි කියලා මෙතන විස්තර කරනවා. කරුණා කරලා පැහැදිලි කරගන්න ඕන විස්තර. සර් තෙරුවන් සරණයි. දැන් මේ වගේ එකක් ලියනකොට සර් අපිට දැන් ওই වගේ එක ඡේදවලට ලියන්න බෑනේ. හැම මතක තියාගන්න බෑනේ. බෑ. ඒකට අපි කොයි විදිහටද ලියන්නේ කියලා අපිට ආදර්ශයක් දුන්නොත් හොඳයි සර්. හරි නෝනා. අනේ අපේ නෝනා කරුණාවෙන් අපේ නෝනා අපේ අමිත නෝනා මං හිතන්නේ නෝනා මට මතක හැටියට මම අතින් ලියපු කතාවත්තු ප්‍රකරණයේ සියලුම ප්‍රශ්න සියලුම ප්‍රශ්න මම අපේ නෝන්ලාට එව්වා. ඔව් සර් ඒක ලැබිලා තියෙන ගොඩක් දවස් ඒක වෙලා. ඒක ගොඩක් එව්වා. මං හිතන්නේ කතාවත්තු ප්‍රකරණයේ තියෙන ප්‍රශ්න මට මතක හැටියට 9ක් 10ක් වගේ තියෙනවා. ඒ ප්‍රශ්න ටික සේරම මම එව්වා. හැබැයි ඒක නිසා අපේ නෝන මතක තියාගන්න මෙච්චර ලොකු ඡේදයක් වගේ එකක් විස්තර කරන්න ඉන්නේ නැහැ. ප්‍රශ්න එනවා නම් අනිවාර්යයෙන්ම පුද්ගල කතාවෙන් එන්නේ. එක්ක නැත්තම් සංඥාපනයේ තියෙන ධර්ම කරුණු වලින්. එහෙම නැත්තම් මේ කතාවක
මාතෘකා පාඨයක් මාතෘකා පාඨ දෙකක් තුනක් එකට එකතු කරලා එහෙම නැත්නම් දැන් මේ දෙවෙනි පොතේ ඉස්සරහට යනකොට හම්බ වෙනවා අන්තරා භව කතා වගේ එකක්. අන්න ඒ වගේ විශේෂිත කතා තියෙනවා මං 3ක් 4ක් 5ක් මම සටහන් කරන් තියෙනවා. ඒ වගේ ඒවට එන්න පුළුවන්. එහෙම නැතුව මේ ඡේදයක් මෙයින් එහෙක මේ කැලලක් කොටසක් විස්තර කරන්න කියලා එන එකක් නැහැ. එහෙම එන එකක් නැහැ. මාතෘකා පාඩ 5ක් 4ක් 5ක් දීලා විස්තර කරන්නයි කියලා කියන්නේ එන්න පුළුවන්. මොකෝ ඇවිල්ලා තියෙනවා දැනට. එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔව් සර් ඒක තමයි මගේ සර් කොහොමද කරන්න කියලා අපිට පොඩි ආදර්ශ එකක් විතර හරි නෝනා. I'm sorry. මම නෝනා තුන්වැනි පිටයි. තව සති දෙකක් ඉවසන්න මම ප්‍රශ්නවල උත්තර අවසාන ප්‍රශ්නවලට උත්තර මම ලියලා තියෙනවා සියලුම ප්‍රශ්න වලට මේ මට පොඩ්ඩක් එළියට බහ ගන්න විදියක් නැති නිසා නෝනා චුට්ටක් ඉවසන්න ඕන. ඒ සර් කාගේ හරි මයික් එකක් ඔන් වෙලා අර ශබ්ද එනවා. රෙජිස්ටර් නෝනා කාගේ හරි මයික් එකක් ඔන් වෙලා ඒක අර නිකන් ශබ්ද එනවා. ඒක තමයි කවුරු හරි කෑකෝ ගන්නවා මොකක් හරි තැනක. ඔව්. ඉතින් නෝනා තුන්වැනි පිටෙන් ඔය කල්ටියට ඒ බට තේරෙන හැටියෙන් සමහර අත වශයෙන්ම දැන් මේ දක්වා විවේචනය කරපු ප්‍රශ්න වලට මම සේරම උත්තර කරා. ඒ උත්තර වලට ඒ විවේචන එකතු කරලා මම එවල තියෙනවා මම හිතන්නේ ප්‍රශ්න දෙකකට හරි තුනකට හරි දැන් මේ දෙකකට ප්‍රශ්නයකටත් මම විවේචන එකතු කරා. ඒව සේරම නුදුරේදීම සේරම හරි බරි ගස්සලා තියෙනවා. එළියට බහ ගන්න විතරක් අවස්ථාවක් වුණොත් ඒක ඉෂ්ට කරනවා අනිවාර්යයෙන්ම. ඒක නිසා කලබල වෙන්න එපා. ඒ වගේ ප්‍රශ්නයක් හැබැයි එන්නේ නැහැ. මේ ඡේදයක් විස්තර කරන්න එන්නේ නැහැ. හේතුව ඒකට කලබල වෙන්න එපා. ඒකට කලබල වෙන්න එපා කියන්නේ මොකද? ඒක එච්චරම දිග කොටසක් එන එකක් නැහැ. එහෙම ප්‍රශ්න අනිත් කාරණේ ප්‍රශ්න හදන කට්ටියට එහෙම දැනීමක් තියෙන්න ඕනනේ. එහෙම දැනීමක් ප්‍රශ්න හදන කට්ටියට මම හිතන්නේ ඇති කියලා මට හිතන්න අමාරුයි. මොකද මේවා පරිහරණයේ නැති දෙයක් තමයි මේ අපේ විස්තර කරගෙන යන්නේ. පරිහරණයේ නැහැ මේවා. ඒක නිසා මයික් එකක් කාගේ හරි ඔන් වෙලා හරි එකක් ඩිස්ටර්බ් කවුරු හරි කතාව සමාවෙන්න සර් ඒ වගේ ප්‍රශ්නයක් හදනවා නම් බාහනක තත්ත්වයට ඇවිල්ලා ඉන්නවනේ නේද සර්? ඇත්ත වශයෙන්ම බාහනක අර කියලා වගේ බාහනක වගේ තමයි එන්න ඕනේ එහෙමනම්. කතාවත් බාහනක නෑ සර්. එහෙම ප්‍රශ්න ඉන්න විදියක් නෑ සර් එහෙම. එහෙම ප්‍රශ්නයක් හදන්න බෑ නේ සර් ඇත්ත වශයෙන්ම. කටපාඩම් කිරීමක් වෙනවා අනිවාර්යයෙන්. කතාවත්තු බාහනක වෙන්න ඕනේ. එහෙමනම් ඒක නිසා ඒකට බය වෙන්න එපා තුන්වැනි පිටෙන්. Galaxy JX Max කෙනෙක් කෙනාගේ on තමයි on වෙලා තියෙන්නේ මයික් එක. කවුද? එයා Galaxy J Max ඒක තමයි සම්පූර්ණම කම්පියුටරේ තෝප් වුණා නෝනා. දැන් හරි off වුණා. කම්පියුටර් ඔෆ් වුණා. තෙරුවන් සරණයි සර්. ඔව්. සර් තෙරුවන් සරණයි. මෙතන මේ කම්පියුටර් ඔෆ් වුණා. සර් මේ සර් ඇහෙනවද? ඇහෙනවා මම ඇහෙන්නේ නැතුව ඇති. සර් මේ ප්‍රේමසිරි කතා කරන්නේ මේ 9 වෙනි එක සර් අවසාන එක ඒකේ අවසාන ඡේදයේ මේ තපනාව සහ පාපනාව මෙතන තියෙන්නේ පරවාදීන්ගෙද නැත්නම් සකවාදීන්ගෙද සර්? මොකද අවසාන එක පාපනාව කියනවා භවත විමුච්ඡමාන චිත්තේ ඇතැයි නොකිය යුතුයමය. නොච වතරේ වත්තබ්බේ අති චිත්තං නොච වචරේ වත්තබ්බේ අති චිත්තෙන් විමුච්ඡමානಂತಿ. ඔව් එතකොට ඒගොල්ලෝ පිළිගන්නවද සර් ඒක එහෙම එකක් නැහැ කියලා? නෑ මේ ප්‍රශ්නේ කවුද
ඇති කරේ සකවාදීන්. සකවාදීන්. නෑ බුදු අම්මා. සකවාදීන් මේ ප්‍රශ්නේ ඇති කරේ. ඔව් සර්. බලන්න සකවාදීන් මේ ප්‍රශ්නේ ඇති කරේ. අනුയോഗයේ පාපනාමයේ සකවාදීනි. නෝචවතරේ වත්තබ්බෝ. එහෙමනම් කියන්න එපා. අත්ති චිත්තං විමුච්ඡමානಂತಿ. විමුක්තමාන චිත්තයක් තියෙනවයි කියලා කියන්න එපා. මේක ප්‍රශ්නේ ඉන්නේ සකවාදීන්ගේ. මේ උත්තරේ දැන් පරිඥාදෙන්නේ ආමන්තා. ඊට පස්සේ සකවාදී අනුയോഗය විස්තරණය කරනවා. ආපහු පරවාදීන් න හේවම් ගත්තබෝ. ආපහු අනුയോഗය තවත් විස්තරණය කරනවා. නැවතත් ආමන්තා කියනවා. ඊට පස්සේ සකවාදී තපනාව ප්‍රශ්නේ අවසානව තපනාව කියනවා. මේක කියලා කියනවා නෝචවතරේ වත්තබ්බෝ අත්ති විමුච්ඡමානಂತಿ. එහෙනම් කරුණාවෙන් කියන්න එපා. ඒ කිව්වේ මෙන්න මේ ප්‍රශ්නේ නිසා. එක සකවාදීන්ම තමයි සර් දිගටම ගිනිල්ලා හිටන් මේ තපනාව අනේ සකවාදීන් තමයි මේ පාපනාවක් දෙන්නේ. සකවාදීනේ පාපනාව. මේ වරද ස්ථිර කරන්නේ සකවාදීන්. නේ නෝචවතරේ වත්තබ්බෝ අත්ති චිත්තං විමුක්තමානಂತಿ. විමුක්තමාන සිතක් තියෙනවයි කියලා කියන්න එපා. විමුක්තමාන සිතක් නැත. ඒකයි කියවෙන්නේ කරුණාවෙන්. එහෙමනම් අද මේට වඩා වේගවත් වෙන්න ඕන. මොකද අනිත් පොතත් අපි කියලා ඉවර කරන්න ඕන තව මාසෙකින් දෙකකින්. අනිවාර්යයෙන්ම ඔක්තෝබර් විතර වෙනකොට ඔක්තෝබර් නොවැම්බර් විතර වෙනකොට ප්‍රශ්න සේරම කරලා ඉවර කරන්න ඕන. දෙසැම්බර් වෙනකොට සම්පූර්ණයෙන්ම ඉවර කරන්න ඕන. වේගවත් වෙන්න ඕන නෝනලා. දැන් මේතන ඉඳලා ඊළඟ කොටස කරුණා කියලා බලාගෙන ඔය කට්ටිය ටිකක් එන්න ඕන කරුණාවෙන්. අට්ටමක කතා ඊළඟ දවසේ. ඒ මොකද මේකේ තියෙන කොටස් ගැන අර නෝන වගේ Tamanට විශේෂයෙන්ම highlight කරන්න ඕන ඡේද සටහන් කරන්න යන්න. එතකොට අපිට ඡේදයක් දෙකක් තුනක් ප්‍රශ්න තියෙන ඡේද සටහන් කරා. ඊට පස්සේ අපිට ඊළඟ ඡේදයට යන්න පුළුවන්. මේ කතා සේරම 217ක් තියෙනවා. තාම කතා 20 ගණනක් තමයි දැන් මෙතෙන්ට ගියේ. නෑ 35ක් 34ක්. ඒක නිසා තව කතා හුඟක් තියෙනවා ගෙනියන්න. කල්පනාවෙන් විස්තර කර ගන්න ඕන තුන්වැනි පිටෙන්. අද එහෙමනම් දේශනාව අපි මෙතකින් අවසන් කරන්න බලමු. දෙයයන්ට පින් දෙමු. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදු සම්පatti සිද්ධියා. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාශට්ඨාට බුම්මට්ඨා දේවානාගා මෛච්චිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සම්බුද්ධ දේශනාං තිරං රක්ඛන්තු ලෝක සම්බුද්ධ ශාසනං තිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනාං තිරං රක්ඛන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ.